संप्रयुक्त බලය संप्रयुक्त බලය හරි හොඳට ආගන්න දැන් ඔයාලා හිතන්න මේම දැන් මෙතන තියෙනවා ලොකු ලී පෙට්ටියක් මොකක් හරි ලොකු ලී පෙට්ටියක් තියෙනවා කියලා හිතන්න දැන් මම මේකට බලයක් යොදලා මේක චලනය කරනවා මේම චලනය කරනවා බලයක් යොදලා දැන් මොකක් හරි බලයක් යොදලා මම පිටිපස්සෙන් මේම බලයක් යොදලා චලනය කරනවා කියලා හිතන්න නිකන් හිතන්නකෝ මොකක් හරි බලයක් යොදලා චලනය කරනවා කියලා නිව්ටන් 100ක් යොදලා චලනය කරනවා හරි මේක ඉස්සරහට ඇදිලා යනවා කිසියම් මේ නිව්ටන් 100ක බලයකින් ඉස්සරහට ඇදිලා යනවා මෙහෙම තවත් වේගකින් චලනය කර ගන්න ඕනේ මට එතකොට මම තව බලයක් යොදනවා තව කාට හරි කියලා තව බලයක් යොදවනවා ඒ වගේම තවත් වේගකින් මේක චලනය කරව ගන්න ඕනේ එතකොට මම තව බලයක් යොදනවා තවත් කාට හරි කියලා ඔයගොල්ලෝ හිතන්න දැන් බස් එකක් අපිට තල්ලු කරන්න බෑ නේද එක්කෙනෙක්ට දැන් එක්කෙනෙක්ට පුළුවන් ද බස් එකක් තල්ලු කරන්න බෑ එහෙනම් මොකද කරන්නේ පිටිපස්සෙන් ඉඳලා 10ක් විතර එකතු වෙලා මොකද කරන්නේ තල්ලු කරනවා වේගෙන් නේද තල්ලු කරනවා Tamanට පුළුවන් උපරිම වේගෙන් මෙහෙම තල්ලු කරනවා හරි එතකොට බලන්න අර 10 දෙනා විසින්ම බලයක් යෙදුවා මේ බස් එකට 10 දෙනා විසින්ම බලයක් යෙදුවා මොකටද බස් එකට එතකොට චලනය වුණා අර එක්කෙනෙක් යෙදුවොත් ඒ බලය හරියනවද නැහැ එක්කෙනෙක් යෙදුවට හරියන්නේ නැහැ 10 දෙනෙක් යොදන්න ඕනි බස් එක චලනය වෙන්න නම් 10 දෙනෙක් යොදන්න ඕනි බස් එක චලනය වෙන්න නම් එහෙනම් මතක තියාගන්න මොකද්ද අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ संप्रयुक्त බලය කියන්නේ මොකක්ද එතකොට संप्रयुक्त බලය කියන්නේ අර 10 දෙනා විසින්ම යොදන බලයේ තනි බලයට 10 දෙනා විසින්ම යොදන බලයේ තනි නියෝජනය 10 දෙනා විසින්ම යොදන බලයේ තනි නියෝජනය බල කිහිපයක් එකපාර යෙදෙනකොට තේරුණාද බල කිහිපයක් එකපාර යෙදෙනකොට ඒ බල කිහිපය වෙනුවට යොදන්න පුළුවන් තනි බලය ඒ බල කිහිපය වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට තමයි සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ. බල කිහිපයක් එකපාර යොදනකොට ඒ බල කිහිපය වෙනුවට යොදන්න පුළුවන් තනි බලය අන්න ඒකට තමයි සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ. තේරුණාද? දැන් අපි එක මිනිහෙක්ට පුළුවන් බලයක් යොදලා බස් එකක් තල්ලු කරන්න බෑ. මිනිස්සු දෙන්නෙක්ට බෑ. තුන් දෙනෙක්ට ඒත් අමාරු ටික. හතර දෙනෙක් පස් දෙනෙක් වගේ වෙනකොට මොකද වෙන්නේ? අන්න එතකොට පොඩ්ඩක් මොන වෙනවද? අන්න එතකොට වැඩි වෙනවා එතකොට තල්ලු වෙනවා නිකන් යාන්තමින් හැබැයි එක්කෙනෙක් තල්ලු කරන්න බෑ ඒක කරන්න කිහිප දෙනෙක් එකට එකතු වෙලා ලොකු බලයකින් යොදනකොට කිහිප දෙනෙක් එකට එකතු වෙලා ලොකු බලයක් යොදනකොට අන්න චලනය වෙන්න ගන්නවා ඒ අර කිහිප දෙනා විසින්ම යොදපු බලවල එකතුවට තමයි අර මොකක් කියන්නේද බස් එක චලනය වෙන්න ඕන කරන බලය ඒකට තමයි අපි කියන්නේ සංප්‍රයුක්ත බලය කියලා මොකද සංප්‍රයුක්ත බලය කියන්නේ බල කිහිපයක් කිසියම් පද්ධතියකට යෙදුවහම බල කිහිපයක් කිසියම් පද්ධතියකට යෙදුවහම ඒ බල කිහිපය වෙනුවට යොදන්න පුළුවන් තනි බලය ඒ බල කිහිපය වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට අපි කියනවා මොකක් කියලාද ඒකට අපි කියනවා සංප්‍රයුක්ත බලය කියලා ලියා ගන්න මෙන්න මේව ටග්ගල් ලියා ගන්න හරි ලියා ගන්න සංප්‍රයුක්ත බලය යනු සංප්‍රයුක්ත බලය යනු සංප්‍රයුක්ත බලය යනු මිස ඔව් කියන්න. ඔව් කියන්න. බල කිහිපයක් එකවර දෙන විට ලියා ගන්න. බල කිහිපයක් එකවර දෙන විට බල කිහිපයක් එකවර දෙන විට එම බල කිහිපය වෙනුවට යෙදිය හැකි එම බල කිහිපය වෙනුවට යෙදිය හැකි තනි බලය එම බල කිහිපය වෙනුවට යෙදිය හැකි තනි බලය සංප්‍රයුක්ත බලය වේ සංප්‍රයුක්ත බලය වේ හරි නේද මොකද්ද බල කිහිපයක් එකවර යෙදෙන විට එම බල කිහිපය වෙනුවට යෙදිය හැකි තනි බලය බල කිහිපයක් එකවර යෙදෙන විට එම බල කිහිපය වෙනුවට යෙදිය හැකි තනි බලය සංප්‍රයුක්ත බලය වේ හරි නේද
හරි. ලියා ගන්න මෙන්න මේම. හැමෝම ලියා ගන්න මේ විදියට. පොඩ්ඩක් විනාඩියක් දෙන්න මට. හරි ලියා ගන්න. සංප්‍රයුක්ත බලය ප්‍රධාන ආකාර දෙකකට බෙදේ. ලියා ගන්න අනුමාත්‍රිකාව. මේ අනුමාත්‍රිකාව ලියන්න සංප්‍රයුක්ත බලය ප්‍රධාන ආකාර දෙකකට බෙදේ. සංප්‍රයුක්ත බලය ප්‍රධාන ආකාර දෙකකට බෙදේ. එක ලියා ගන්න. එක ලියා ගන්න. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. බල දෙකක මොකද්ද? සංප්‍රයුක්තය. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. දෙවෙනි එක ලියා ගන්න. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඊට පස්සේ මොකද්ද? සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සංප්‍රයුක්ත බලය ආකාර දෙකකට බෙදුණා කිව්වා. එකක් තමයි ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. අනිත් එක තමයි සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තයයි සමාන්තර බල දෙකක සංප්‍රයුක්තයයි. හරි නේද? හරි. අනුමාත්‍රිකාවක් දාගන්න ඕක ඉවර නම් හැමෝම මේක ලියලා ඉවර නම් අනුමාත්‍රිකාවක් දාගන්න ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය කියලා. අනුමාත්‍රිකාවක් දාගන්න ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. මේක මරු පාඩමක්. මේකේ මරු ගණන් තියෙනවා. කියලා දෙන්නම් හැමෝටම. කිසිම බෝරින් එකක් නැහැ. හොඳ පාඩමක් ඈ. මෙතනින් එහාට ළමයි මම මේ කියන පාඩම් වල සම්පූර්ණයෙන්ම දෙන ගණන් හදන්න. මේ යන්නේ 9 වෙනි පාඩමනේ. මේ 9 වෙනි පාඩමේ ගණන් හදන්න තිබේ. එතනින් එහාට ඊට පස්සේ තියෙන 11 වෙනි පාඩමේ ගණන් හදන්න තිබේ. 12 වෙනි පාඩමේ ගණන් හදන්න තිබේ. ගොඩක්ම තියෙන ගණන් හදන්න. පොඩි දේවල් පොඩි පාඩම් ටිකක් ඒවා. පොඩි පාඩම් ටිකක්. හරි නේද? ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය කියලා ලිව්වද? ලිව්වා නම් ලියා ගන්න. හරි ආගන්න. දැන් මෙයාත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. මේ ඒකරේඛීය බල දෙකක කියන කෙනාත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ මොකද්ද දන්නවද? ඒ තමයි ඔන්න කොටස් දෙක අහගන්න. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය බෙදෙන කොටස් දෙක. එකක් තමයි එකම දිශාවට ක්‍රියා කරන ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒ කියන්නේ මොනවා කියද දන්නවද? මෙන්න මේ වගේ මේ ඔන්න බලා ගන්න මේ මෙන්න තියෙනවා ලී කුට්ටියක්. මේ පැත්තෙන් බලයක් යදනවා. ඒ වගේ මේ පැත්තෙන් බලයක් යදනවා. එකම දිශාවට නේද ක්‍රියාත්මක වෙන්නේ? ඒකරේඛීයයි නේද? මේක එකම දිශාවට ක්‍රියාත්මක වෙන ඒකරේඛීය බල දෙකක්. ඔන්න ඒකරේඛීය බල කොටස් දෙකකට බෙදෙනවා මම කියලා කිව්වා මොකද්ද? එකම දිශාවට ක්‍රියාත්මක වන ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. එකම දිශාවට ක්‍රියාත්මක වන ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. මේ ඔන්න පළවෙනි එක මම කිව්වා මොකද්ද? ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කිව්වනේ. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි එකම දිශාවට ක්‍රියාත්මක වන ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. හරි? සර් ඊළඟ එක තමයි දෙවෙනි එක. අහගන්න දෙවෙනි එක. දෙවෙනි එක තමයි මේ හරි? විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. කබාදිනවා වගේ වැඩක් නේද? කබාදින එක විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන ඒකරේඛීය බල දෙකක්. බල දෙකක්. තේරුණාද? ඔව් කියන්න. එක්කෙනෙක් වේටින් රූම් එකේ ඉන්නවලු. කවුද දන්නේ? කවිද සර් කවිඳු. කවිඳු මං ගත්තා.
හරි මාව ගත්තා. හරි හරි. හරි නේද? හරි. ලිව්වද? මෙන්න මෙම ලියා ගන්න. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තයේ යටතේ දැන් ඕක මාතෘකාව දාගත්තා නම් ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තයේ යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම ඒකේ යටතේ මෙයද නැවත කොටස් දෙකකට බෙදේ. 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 එහෙම ලියන්න. මෙයද නැවත කොටස් දෙකකට බෙදේ. මොකද්ද කොටස් දෙක ළමයි කියන්නකො පොඩ්ඩක්. කට්ටිය කිය. මොකද්ද කොටස් දෙක? මොකද්ද පළවෙනි කොටස? මොකද්ද පළවෙනි කොටස? එකම දිශාවට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. අනිත් එක මොකද්ද? කො අනිත් එක මොකද්ද? දිශාවන්ට ක්‍රියා කරන ඒක රේඛීය අන්න බලයක්. හරි. විරුද්ධ දිශාවන් වලට ක්‍රියා කරන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. පළවෙනි එක ලියා ගන්න. එකම දිශාවට ක්‍රියාත්මක වන එකම දිශාවට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. එකම දිශාවට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. එකම දිශාවට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. දෙක ලියන්න. විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. හරි නේද? හරි. දැන් හැමෝම මාතෘකාවක් දාගමු නේද? මෙන්න මෙහෙම. හැමෝම මෙන්න මේ පළවෙනියට ලියපු මාතෘකාව දාගන්න. මොකද්ද පළවෙනියට ලියපු මාතෘකාව? මම ලියන්නම්කෝ පළවෙනියට ලියපු මාතෘකාව මොකද්ද? එකම දිශාවට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. එකම දිශාවට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. මොකද්ද? එකම දිශාවට ක්‍රියාත්මක වන ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඔන්න පළවෙනි පාරින්ම මම ගණන් හදන විදිය කියලා දෙනවා මේකේ. මේකේ තනිකර පොඩ්ඩක්වත් තියරි නෑ. තනිකරම ගණන් හදන්න තමයි තියෙන්නේ. තනිකරම ගණන් හදන්න තියෙන්නේ. එහෙනම් අහගෙන ඉන්න හැමෝම අහගෙන ඉන්න. හරි. ලියා ගන්න නීති අංක 1. එක නීතියයි තියෙන්නේ. නීති 1 කියලා ලියන්න. සංප්‍රයුක්ත බලය හොයන නීති 1. පළවෙනි නීතිය ලියා ගන්න නීති 1. නීති. හරි. අහගෙන ඉන්න. දැන් ඔන්න බලන්න. දැන් ඔන්න මේ විදිහට එකම දිශාවට මේ විදිහට බල දෙකක් යෙදුණා කියලා හිතන්න. ඔන්න මෙතනට යෙදුණා නිව්ටන් 20ක්. මෙතනට කොච්චරක් යෙදුණා? නිව්ටන් 20ක්. මෙතනින් යෙදුණා නිව්ටන් 15ක්. මේ දෙකේ සංප්‍රයුක්තය හොයන්න කිව්වාම කෝ කට්ටිය උත්තරයක් දෙන්න. දැම්ම පුළුවන් කට්ටියට උත්තර දෙන්න. කීයද මේකේ සංප්‍රයුක්තය? 35යි. 35 යන්න. එහෙනම් මොකද්ද පළවෙනි නීතිය? ඔයාලම ගොඩනගන්න. මොකද්ද පළවෙනි නීතිය? එකම දිශාවට කියන්න. කට්ටියම කියන්න. මොකද්ද පළවෙනි නීතිය? එකම දිශාවට බල දෙකක් ක්‍රියාත්මක වුණොත් ඒ බල දෙකේ සංප්‍රයුක්තය හොයන්නේ ඒ බල දෙක එකතු කරලා. තේරුණාද? එකම දිශාවට බල දෙකක් ක්‍රියාත්මක වුණොත් ඒ බල දෙකේ සංප්‍රයුක්තය හොයන්නේ ඒ බල දෙක එකතු කරලා. ඒ බල දෙක මොනවා කරලාද? එකතු කරලා. ලියා ගන්න නීති අංක 1 යටතේ මෙන්න මෙහෙම ලියා ගන්න මේ විදියට එකම දිශාවට ක්‍රියාත්මක වන එකම දිශාවට ක්‍රියාත්මක වන එකම දිශාවට ක්‍රියාත්මක වන එකම දිශාවට ක්‍රියාත්මක වන
එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය එම බල දෙකේ එකතුව මගින් ලැබේ හරි නේද එහෙනම් අපි ගණන් ටිකක් හදමු නේද හරි එහෙනම් අපි ගණන් ටිකක් හදමු ටක් ගාලා හදමු ලෑස්තිනේ හරි ඔන්න පළවෙනි ගාන මම එකක් ඕනනම් කියලා දෙන්නම් ඉතින් කියලා දෙන්න දෙයක්වත් නෑ මේවල හරි ඔන්න පළවෙනි ගාන ලෑස්තිනේ ඔට්ටුයිනේ හරි හරි මෙතනට දාන්න නිව්ටන් 10යි මෙතනට දාන්න නිව්ටන් 20යි ඒ කියන්නේ මෙතන නිව්ටන් 10ක බලයක් තියෙනවා මෙතන නිව්ටන් 20ක බලයක් තියෙනවා සංප්‍රයුක්තය කීයද ටක් ගාලා කියන සංප්‍රයුක්තය කීයද නිව්ටන් 30යි. නිව්ටන් 30යි 10යි 20යි 30යි උත්තරේ හැබැයි මෙහෙම 30යි කියලා විතරක් දැම්මොත් වැරදි ඔන්න ඔක තමයි වැඩේ හොඳේ මොකක්ද දන්නවද සංප්‍රයුක්තයේ දිශාව මොකක්ද බලන්න මේ පැත්තට නේද සංප්‍රයුක්තයේ දිශාව මේ එහෙනම් මෙන්න මෙහෙම පොඩි ඊතලයක් දාන්න මේ පැත්තට ඕම පොඩි ඊතලයක් දාන්න උඩින් දාන්න පොඩි ඊතලයක් සංප්‍රයුක්තයේ දිශාව පෙන්වන්න පොඩි ඊතලයක් දාන්න අගේ ගාවින් තේරුණාද මං කියන එක ඕම දාගන්න හරි ඔන්න දෙවෙනි ගාන හදන්න ඕනේ ටක් ගාලා හදන්න ඕනේ ටක් ගාලා හදන්නේ මොම දිශාව ලකුණු කළ යුතුයි අනිවාර්යෙන්ම දිශාව ලකුණු කළ යුතුයි ඒක නීතියක් ටක් ගාලා කරන්න ටක් ගාලා ඉවරනා තුස්සන් හරිද හැමෝම එහෙනම් බලමුද අපි මෙයාගේ සංප්‍රයුක්තය බලමු කොහමද හොයන්නේ 40යි 10යි මොනවා කළාද එකතු කළා නේද 40යි 10යි එකතු කරාම 50යි නිකම් 50 විතරක් දාන්න එපා එයාගේ දිශාව දාන්න දිශාව කොහෙටද මෙහෙට ඔහෙට තමයි දිශාව ඊළඟට මේකෙත් එහෙමයි මෙයා මෙහෙට 10යි 5යි 15යි නිව්ටන් කොහෙටද මෙහෙට හැබැයි මේගොල්ලන්ගේ මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ 20යි 10යි කීයද 30යි 20යි 10යි 30යි හරි නේද ඔය විදිහට ගන්න ඒවා හැමෝම හරි කියලා හිතනවා හරි ඊළඟට ඔන්න ඊළඟ ගණන් ටික දෙන්න යන්නේ ලෑස්තිනේ හරි මම එක විදිහට ඒවා දෙනවා ලෑස්ති වෙන්න එක විදිහට ඒවා දෙනවා ඔන්න පළවෙනි එක මේ බලය x මේ බලය 2x හරිද මේ බලය x මේ බලය 2x පැහැදිලිද මං කියන එක මෙයා x මෙයා 2x සංප්‍රයුක්ත බලය නිව්ටන් 30ක්ලු නිව්ටන් 30යිලු x අගේ හොයන්නලු හොයමුද x අගේ හැමෝම හොයන්න ටක් ගාලා
x අගේ හොයන්න බලන්න ටක් ගාලා හොයලා තුස්සන් x අගේ ටක් ගාලා තුස්සන් හොයලා දොළහක් ඉවරයි 12 දෙනෙක් ඉවරයි අර විදියට මම කියපු විදියටම කරන්න කොහමද මෙන්න x මෙන්න 2x දෙන්නම එකම දිශාවට ක්‍රියාත්මක වෙන්නේ x දාන 2x සමානයි කාටද මෙන්න මේ 30යි n නිව්ටන් මේ දෙන්න එකතු කරන්න 3ix එනවා 3ix සමානයි 30යි නිව්ටන් එහෙනම් x තනි කරගන්න 3ෙන් බෙදන්න මුළු සමීකරණයම 3ට 3 කපල යනවා මේ 3ට 3 ඒවා 1යි 30ට 3 ඒවා තියෙනවා 10ක් එහෙනම් x සමානයි කීයද නිව්ටන් 10යි නිව්ටන් 10යි හරි නිව්ටන් 10යි හරි නේද හැමෝම ඔන්න මම ඊළඟ ගාන දෙනවා ඔන්න ඊළඟ ගාන හදන්න ඕනේ මේ බලය x මේ බලය 10යි නිව්ටන් 10යි සංප්‍රයුක්ත බලය නිව්ටන් 40යි නම් x අගය සොයන්න සොයලා තුස්සන් මම පොඩ්ඩකට අතපහල දැම්මනවා සොයලා තුස්සන් ඔන්න එක්කෙනෙක් ඉවරයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි අට දෙනයි ඉක්මනට හොයන්න අර මං කියපු විදියටම කරන්න මම කියපු නීතිය දාලා කරන්න එච්චරයි x අගය මේ x අගය දන්නේ නැහැ 10 දන්නවා x දැන් අපි දන්නවා දෙන්නම එකම දිශාවට ක්‍රියාත්මක වෙනවා නම් දෙන්න එකතු කරන්න ඕන එහෙනම් x ධන 10 සමාන වෙනවා කාටද 40ට x ධන 10 කාටද සමාන වෙන්නේ 40ට සමාන වෙනවා එහෙනම් 10 මේ පැත්තට යවන්න එහෙනම් x සමානයි 40න් 10ක් අඩු වෙනවා x සමානයි 30යි කජුවටද කොස්සටද නෑ නිව්ටන් වලින් එන්නේ ඔන්න තව එකක් දෙනවා ලෑස්ති පිට ඉන්න හරි තව එකක් දෙනවා මට අංක මතක නෑ මම දෙක දැම්මට මම කලින් ගණන් ටිකක් දුන්න නිසා මට අංක මතක නෑ දැන් x ඊට පස්සේ මෙතන 30 සංප්‍රයුක්ත බලය හරිද නිව්ටන් 50ක් නම් x අගය සොයන්න ඉතින් බලන් ඉන්න එපා හොයලා තුස්සන්න x අගයට අක් ගාලා සංප්‍රයුක්ත බලය නිව්ටන් 50ක් නම් x අගය හොයන්න 18යි 20යි 23යි 24යි 27යි ටක් ගාලා හදන්න ඕනේ සුළු කිරීම වේගවත් කරගන්න ඕනේ හරි නේද 36ක් ඉවරයි කො අනිත් අය ඉක්මන් කරන්න හරි එහෙනම් බලමු අපි නේද අර වගේම එකතු කරන්න මේ නිව්ටන් 30යි මේ xy එකතු කරලා සමාන කරන්න කාටද මෙන්න මේ 50ට එහෙනම් මොකද කරන්නේ ඊළඟ අවස්ථාවේ ඔයාලා කරන්න ඕනේ දේ තමයි මේ 30ව යවන්නේ එහා පැත්තට එහෙනම් x සමානයි මොකද්ද 50න් අඩු කරන්න 30ක් එහෙනම් x සමානයි 20ක් එනවනේ 20යි x සමානයි 20යි හරි ඔන්න මම තව එකක් දෙනවා ඒක පොඩ්ඩක් හිතලා කරන්න ඕනේ හිතන්න දෙයක් නැහැ ඉතින් ලේසි ඉතින් හරි මේක ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි හරිද ඔන්න ආගන්න මේක ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි මේ පැත්තට යදනවා නිව්ටන් 7ක් ආයි මේ පැත්තෙන් යදනවා නිව්ටන් 3ක්
මේ පැත්තෙන් යොදනවා නිව්ටන් 7ක් මේ පැත්තෙන් යොදනවා නිව්ටන් 3ක් රෝම ඉලක්කම් 1 සංප්‍රයුක්ත බලය රෝම ඉලක්කම් 2 ගමන් කරන ත්වරණය අහගෙන ඉන්න මං කියලා දෙන්න අහගෙන ඉන්න මම දන්නවා මේක අහගෙන ඉඳලා ඔයගොල්ලෝ කරයි කියලා මේ හරියට හරි මං හිතනවා කරයි කියලා අහගෙන ඉන්න කලින් වගේම සංප්‍රයුක්ත බලය හොයන්නේ කොහොමද එකම දිශාවට ක්‍රියාත්මක එකතු කරලා ගන්න 3යි 7යි එකතු කරන්න නිව්ටන් 10ක් එනවා හරියට දිශාව දාන්න ඕනේ දිශාව මෙහෙට ගමන් කරන ත්වරණය හොයන්නේ කොහොමද ගමන් කරන ත්වරණය හොයන්නේ කියන්න බලන්න සමානයි අන්න හරි F සමාන ma දාලා හොයන්නේ ඒවා මේ නිව්ටන් නියම පාඩමේ කරගත් එක F කියන්නේ මොකද්ද F කියන්නේ මතුලිත බලය සංප්‍රයුක්ත බලය නැත්නම් අසමතුලිත බලය F කියන්නේ සංප්‍රයුක්ත බලය මෙන්න මේක නැත්නම් අසමතුලිත බලය M කියන්නේ මොකද්ද ස්කන්ධය දීලා තියෙනවා ත්වරණය A කියන්නේ ත්වරණය එහෙනම් ත්වරණය හොයාගන්න F 10යි සමානයි M එක ස්කන්ධය 2යි කිලෝග්‍රෑම් වැඩි කිරීම A එහෙනම් ඒව තනි කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න මේකට මේ කපල යනවා එහෙනම් A සමානයි මොකද්ද 10 බෙදීම 2 එනවා කීයක්ද 5යි ms ඍණ 2ක් එනවා 5යි ms ඍණ 2ක් එනවා මං උඩ දෙනවා ඒ જાති තව ගාණක් ටක් ගාලා හදමු හරි උඩ දෙනවා ටක් ගාලා තව ගාණක් ඔයගොල්ලෝ මේක හදලා ඉවර වෙලා ඒක හදන්න ඕනේ රෝම ඉලක්කම් 1 සංප්‍රයුක්ත බලය ඒ වගේම ගමන් කරන ත්වරණය රෝම ඉලක්කම් 2 ගමන් කරන ත්වරණය ටක් ගාලා කරලා තුස්ස ටක් ගාලා ඔන්න එක්කෙනෙක් ඉවරයි දෙන්නයි ටක් ගාලා ඉවර කරන්න හරි නේද එහෙනම් සංප්‍රයුක්ත බලය හොයමු මේ දෙන්න එකම දිශාවට ක්‍රියාත්මක වෙන්නේ එකම දිශාවට ක්‍රියාත්මක වෙනවා නම් මේ දෙන්න එකතු කරන්න ඕනේ 30 ධන 10 40ක් එනවා නිව්ටන් වලින් දිශාව ලකුණු කරන්න මේ පැත්තට එහෙම ඉතලේ දැම්ම එහෙනම් ගමන් කරන ත්වරණය හොයන්න දාන්න F සමාන ma ගමන් කරන ත්වරණය හොයන්න දාන්න F සමාන ma F එක දන්නවා මේ තියෙන්නේ නිව්ටන් 40යි නිව්ටන් 40 සමානයි m එක ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි වැඩි කිරීම A ත්වරණය දන්නේ නැහැ එහෙනම් මොකද කරන්න ඕනේ දෙපැත්තම 4න් බෙදා ගන්න ඒව තනි කරගන්න නම් මේ 4ට මේ 4 කපල යනවා A සමානයි 4ට 4 1 40ට 4 ඒවා කීයක් තියෙනවද 10ක් තියෙනවා එහෙනම් 10යි ms ඍණ 2යි 10යි ms ඍණ 2යි හරි නේද ඔය විදියට ඔන්න මම තව එකක් දෙනවා මම මේකෙන් දෙන්න පුළුවන් උපරිම ගණන් දෙනවා දැන් එක එක විදියට MCQ අහන්න පුළුවන් හරිද එක එක විදියට MCQ අහන්න පුළුවන් ඒ හැම එකක්ම දැනගෙන ඉන්න ඔන්න එක එක විදියට අහන්න පුළුවන් ඒවා තමයි දෙන්නේ හරි හරි එතකොට මෙතනට මම දානවා නිව්ටන් 5යි නිව්ටන් 5ක් දානවා හරිද මේක ස්කන්ධය මම දානවා කිලෝග්‍රෑම් 5ක් දානවා මෙය ගමන් කරන ත්වරණය
මේ ගමන් කරන ත්වරණය 4යි ms ඍණ 2කි 4යි ms ඍණ 2කි රෝම ඉලක්කම් 1 संप्रयुक्त බලය සොයන්න රෝම ඉලක්කම් 2 x බලයේ අගය සොයන්න අහගෙන ඉන්න හැමෝම අහගෙන ඉන්න මං කියලා දෙන්නම් මේ ගමන් කරන ත්වරණය 4යි ms ඍණ 2කල්ලු පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා සංප්‍රයුක්ත බලය හොයන්නලු හරි ලේසි මෙහෙම හොයන්න බෑ සංප්‍රයුක්ත බලය මතක තියාගන්න මේ x ධන 5 දාලා එහෙම එකතු කරන්න බෑ අපිට ගානේ දීලා තිනවා මේ ගමන් කරන ත්වරණය 4යි ms ඍණ 2යි කියලා ඉතින් මම මේක ස්කන්ධයක් දීලා දෙනවනේ මේක හොයන්න පුළුවන් f සමාන ma දාලා සංප්‍රයුක්ත බලය හොයාගන්න එහෙනම් පළවෙනි එකට උත්තරේ ගන්න පුළුවන් කොහමද සංප්‍රයුක්ත බලය හොයන්නේ අර මම කියලා දුන්න විදිහට නෙමෙයි ඈ මේක x අගය දන්නේ නැහනේ අපි අන්තිමට අහලා තියෙන x අගය කීයද කියලා එහෙනම් මේක දීලා තිනවා මේ ගමන් කරන ත්වරණය 4යි ms ඍණ 2ක් කියලා 4යි ms ඍණ 2ක් කියලා දීලා තියෙනවා ස්කන්ධයක් දීලා තිනවා කිලෝග්‍රෑම් 5යි කියලා එහෙනම් f සමාන ma දාමු f සමාන ma ඔන්න මම පළවෙනි එකට දානවා f සමාන ma f සමාන ma දානවා පළවෙනි එකට මම m එක ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි වැඩි කිරීම a ත්වරණය 4යි 5 ඔන්න ආව සංප්‍රයුක්ත බලය නිව්ටන් 20යි කොහෙටද දිශාව දාන්න ඕනේ හරියට දිශාව මෙහෙට ඇයි මේ බල දෙකම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙට බල දෙකම මෙහාට තමයි ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් අපිට සංප්‍රයුක්ත බලය ඇසුරෙන් x අගය හොයාගන්න පුළුවන් මෙන්න සංප්‍රයුක්ත බලය නිව්ටන් 20යි දැන් මෙතනින් x අගය හොයාගන්න පුළුවන් කොහොමද මේ දෙන්න එකතු කරන්න x ධන 5 සමාන වෙනවා කාටද මෙන්න මේ 20ට x ධන 5 කාටද සමාන වෙන්නේ 20ට ඉතින් අපිට x බලය අගය හොයාගන්න පුළුවන් මේ 5 යා පැත්තට යවන්න එහෙනම් x සමානයි මොකද්ද 20 අඩු කිරීම x 20 අඩු කිරීම 5 20 අඩු කිරීම 5 එන x සමානයි කීයද 20න් 5ක් ගියාම 15යි නිව්ටන් 15යි නිව්ටන් එන x අගය 15යි නිව්ටන් මොන දිශාවටද මෙහෙට මේ පැත්තරම තමයි හරි නේද ඔය විදිහට ටක් ගාලා ලියාගන්න ඉතින් ඕක ටක් ගාලා ලියාගන්න ඔය වගේ තව ගානක් දෙන්න ටක් ගාලා ලියාගන්න හරි නේද? ඉවරයි කියලා හිතනවා. හරි එහෙනම් මම තව එකක් දෙන්නම් ඔය වගේම එකක්. සර් මේක දෙපැත්තටද? කොතනද? නෑ දෙපැත්තට නෙමෙයි. මෙහෙම. ඔය විදිහට යන්නේ. කලින් ත්වරණයම තමයි මෙයා ගමන් කරන ත්වරණය 4යි ms ඍණ 2කී සංප්‍රයුක්ත බලය මුලින් හොයන්න y අගේ මුලින් හොයන්න කරලා අත උස්සන්න බලන්න. y අගේ දෙවෙනියට හොයන්න. ටක් ගාලා අත උස්සන්න ඉවර වෙලා. ඉක්මන් කරන්න ඈ. ඔන්න එක්කෙනෙක් ඉවරයි. දෙන්නයි. ඉක්මන් කරන්න. මේ එක එක වර්ගයේ ඒවා තමයි මේ දෙන්නේ ඔයාලට. එන්න පුළුවන් එක එක වර්ගයේ ඒවා දෙන්නේ. එන්න පුළුවන් එක එක වර්ගයේ ඒවා තමයි ඔයාලට දෙන්නේ මම. තාම 13 දෙනා ඉවරකෝ අනිත් අය ඉක්මන් කරන්න. 15 දෙනයි. ඉක්මන් කරන්න අනිත් අය. විසි 24 දෙනයි.
බලමු දෙන්නම් අපි. ඔන්න බලමු ඈ. මේ ගමන් කරන ත්වරණය 4යි ms වෙන දෙකල්ලු. සංප්‍රයුක්ත බලය හොයන්නලු. සංප්‍රයුක්ත බලය හොයන්න නම් දාන්න F සමාන ma. සංප්‍රයුක්ත බලය හොයන්න නම් දාන්න F සමාන ma. ඔන්න දැම්ම F සමාන ma. ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි. කිලෝග්‍රෑම් 8යි. වැඩි කිරීම ත්වරණය දීලා තිනවා 4යි. 8 වරක් 4 32යි. 32යි නිව්ටන්. කොහෙටද? දිශාව දාන්න ඕනේ. මෙහෙට දිශාව මේ මගේ වම් අත පැත්තට. මේ මීතලයක් දාන්න. ඒව හරියට තියෙන්න ඕනේ. දිශාව දැම්මේ නැත්තම් වැරදි. හේතුව කියන්නේ ඇයි දිශාව දාන්න ඕනේ? කාටද කියන්න පුළුවන් හේතුව ඇයි දිශාව දාන්න ඕනේ අපි? බලයේ දාශික රාශියක් හින්දා. අන්න හරි. බලයේ දාශික රාශියක් නිසා. බලයේ දාශික රාශියක් නිසා තමයි දිශාව දාන්න ඕනේ. නැත්තම් දිශාව දාන්න නැතුව ඉන්න බෑනේ. අනිවාර්යෙන් දාන්න ඕනේ මෙතන දිශාව. ඊට පස්සේ y බලය හොයන්න නම් මොකද කරන්නේ? මේ දෙක එකතු කරලා සමාන කරන්න කාට 32කට සමාන කරන්න. 16යි මේ y බලයයි එකතු කරලා ඒක සමාන කරන්න කාටද 32කට. මේ 16 යවන්න කොහෙටද? මේ පැත්තට. එහෙනම් y සමානයි මොකද්ද? 32කින් අඩු කරන්න 16ක්. එහෙනම් y සමානයි 32කින් 16ක් අඩු කරොත් 16යි නිව්ටන්. කොයි පැත්තටද? මෙහෙට. මෙහෙටම තමයි. හරි. ඔන්න මම ඔයාලට දැන් කියලා දුන්නා. මොකද්ද? ඒක රේඛීය එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය හොයන විදිය හැම જાතියකින් වගේ කියලා දුන්නා. හරි. හැම වර්ගයක්ම වගේ කියලා දුන්නා. එහෙනම් දැන් මම ඔයාලට කියලා දෙනවා ඒක රේඛීය විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය ගණන් හදන විදිය. මේකෙත් තියෙනවා මරු ඒවා. හරි. හරි. දෙවෙනි මාතෘකාව දාගන්න අර යටතේ. දෙවෙනි මාතෘකාව දාගන්න ඒක රේඛීය විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන ඒක රේඛීය විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. ඒක රේඛීය විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. ඒක රේඛීය විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. හරි නේද? අහගන්න එනං නීති අංක 2. පළවෙනි නීතිය මම කිව්වනේ දැන් නීති අංක 2. නීති අංක 2 අහගන්න හැමෝම. ඔන්න අහගෙන ඉන්න. නීති අංක 2. ඔන්න අහගන්න. මෙහෙම තිබ්බා කියන ලී කුට්ටියක්. මෙයාට යොදනවා නිව්ටන් 20ක් මේ පැත්තට. මෙයාට යොදනවා නිව්ටන් 10ක් මේ පැත්තට. සංප්‍රයුක්ත බලය හොයන්නලු. කොහමද හොයන්නේ? අඩු කරනවා. කොහමද හොයන්නේ? අඩු කරනවා. 20න් 10ක් අඩු 20න් 10ක අඩු කරනවා. හරියට හරි. සංප්‍රයුක්ත බලය හොයන්නේ වැඩි බලයෙන් අඩු බලය අඩු කරලා. වැඩි බලයෙන් අඩු බලය අඩු කළා. එතකොට සංප්‍රයුක්තයේ දිශාව කොහෙටද තියෙන්නේ? වැඩි බලයේ දිශාවට තියෙන්නේ. සංප්‍රයුක්තයේ දිශාව කොහෙටද? වැඩි බලයේ දිශාවට. මෙයානේ වැඩි බලය. එයාගේ දිශාවට තමයි සංප්‍රයුක්ත බලය තියෙන්නේ. තේරුණාද? ලියා ගන්න නීතිය. ලියා ගන්න මේව. ලියා ගන්න. විරුද්ධ දිශාවන් වලට බල දෙකක් ක්‍රියාත්මක කරන විට විරුද්ධ දිශාවන් වලට බල දෙකක් ක්‍රියාත්මක කරන විට විරුද්ධ දිශාවන් වලට බල දෙකක් ක්‍රියාත්මක කරන විට පොඩි දෙයක් හදා ගන්නත් තියෙනවා තව චුට්ටක් පොඩ්ඩක් ඉන්න. විරුද්ධ දිශාවන් වලට ඒකරේඛීය බල දෙකක් ක්‍රියාත්මක කරන විට එහෙම දාගන්න. විරුද්ධ දිශාවන් වලට ඒකරේඛීය බල දෙකක් ක්‍රියාත්මක කරන විට විරුද්ධ දිශාවන් වලට ඒකරේඛීය බල දෙකක් ක්‍රියාත්මක කරන විට වැඩි බලය හා අඩු බලය අතර වෙනසෙන් 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 සංප්‍රයුක්ත බලය සොයාගනු ලැබේ. සංප්‍රයුක්ත බලය සොයාගනු ලැබේ. වැඩි බලය හා අඩු බලය අතර වෙනසෙන් සංප්‍රයුක්ත බලය සොයාගනු ලැබේ.
සංප්‍රයුක්ත බලය සොයා ගනු ලැබේ. හරිද? ලියාගන්න මෙන්න මේව තව එකක් සැලකිය යුතුයි කියලා දාලා. ලියන්න මෙවිට සංප්‍රයුක්තයේ දිශාව මෙවිට සංප්‍රයුක්තයේ දිශාව මෙවිට සංප්‍රයුක්තයේ දිශාව ලියාගන්න මෙවිට සංප්‍රයුක්තයේ දිශාව කොහෙටද තියෙන්නේ ළමයි? කොහෙටද සංප්‍රයුක්තයේ දිශාව තියෙන්නේ? වැඩි බලයේ දිශාවට. වැඩි බලයේ දිශාවට වේ. මෙවිට සංප්‍රයුක්තයේ දිශාව වැඩි බලයේ දිශාවට වේ. මෙවිට සංප්‍රයුක්තයේ දිශාව වැඩි බලයේ දිශාවට වේ. හරි ඔන්න ගණන් ටිකක් මන් දෙනවා. ටට්ටක් ගාලා හදමු. මේ තියරි හරියට ලියා ගන්න හරිද? ඕගොල්ලෝ මේ නිකන් ගණන් හදන්න එපා හරිද? තියරි හරියට ලියාගත්තේ නැත්තම්. තියරි දන්නේ නැතුව ගණන් හදන්න එපා. නැත්තම් MCQ එකක් දුන්නාම එහෙම කර වෙනවා අන්තිමට ආයි පාරක්. මම දැන් හිතාගෙන ඉන්නවා මේම වැඩක් කරන්න. ඔය අපේ බ්‍රහස්පතින්ද පන්තිය අමතර පන්තියක් දාලා තියෙන්නේ බ්‍රහස්පතින්ද පන්තිය ඉරිදා පන්තිය ඔක්කොම ඉවරෙච්ච ගමන් මම MCQ ක්ලාස් එකක් කරනවා මීට වඩා ලොකු අර S20 ක්ලාස් එකට වඩා 10 වසරයි 11 වසරයි වෙනම. ඒකට මම මේ ටියුට් ගහලා දෙනවා මම මේ අර 11 වසරේ එක්සෑම් එක දුන්නාන් පස්සේ ඒගොල්ලෝ ලියන ඒවා හොඳට කරලා දිනවා. හොඳටම කරලා දිනවා ලියන ඒවා. ගොඩක් අය හොඳටම කරලා දිනවා ලියන ඒවා. MCQ 30න් 20යි 30න් 22යි මදි. මට ඕනේ 30න් 25ට වඩා. මට ඒ තත්ත්වයට හදන්න නම් මම අනිවාර්යෙන් මාසෙකට MCQ 200කට වඩා කරනවා මම ටියුට් එකක් ගහලා දෙනවා ඒකට. හරි. හැමෝටම මේ 10 11 දෙගොල්ලන්ටම යනවා මේ වැඩේ. MCQ 200ක් මාසෙකට දෙනවා. ඕක අපි සාකච්ඡා කරනවා MCQ 50 ගාන එක සතියකට. හරි. ওই විදිහට කරනවා මම ටියුට් එකක් ගහලා දෙනවා. අපි ඔක්තෝබර් ඉඳලා එක පටන් ගමු. හරි. ඔක්තෝබර් ඉඳලා එක පටන් ගමු. ඔයාලට වෙනම 10ට වෙනම 11ට වෙනම. හරි. S20 ක්ලාස් එකේ ගාම කොහොමවත් යනවා. එක එක ජාතිය පාඩම් වල. ඒ කියන්නේ එක ජාතිය අපි හිතමු එහෙම. එක එක ජාතියේ එක එක විදිහට මම දෙන්නම්. අපි හිතමු දැන් මේ යන පාඩම කියලා. මේ පාඩමෙන් MCQ 100ක් විතර මම දෙනවා. ඒ විදිහට. ඒ ඔක්කොම සාකච්ඡා කරනවා. තේරුණාද? අන්න ඒ විදිහට. හරි. MCQ 100ක් විතර. තව පාඩමෙන් තව MCQ 100ක්. ඔය විදිහට. මම ලබන මාසේ ඉඳලා ඒක මම මේවා කරන්න කොහමද අපි පන්ති දෙක ඉවරනවනේ දැන් ලබන සතියේ ඊළඟ සතිය දිහාවට. බ්‍රහස්පතින්ද පන්තියත් ඉවරනවා. ඊට පස්සේ ඉරිදා පන්තියත් ඉවර වෙනවා. එතනින් එහාට ඒ පන්ති දෙක නෑ. ඒ වෙනුවට අපි මේ අර විදිහට කරමු මොකක් හරි ක්‍රමවේදයක් දාලා. මම කියන්නම්කෝ. හරි. මේ ටියුට් එක දෙන්නම්. මේ විදිහට අර අපේ ටියුට් බෙදන දවසටම මම මේ ටියුට් දෙකත් කට්ටියට එවන්නම් අපේ ටියුට් බෙදන දවසටම මේ ටියුට් දෙකත් මම එවන්නම් අතට. ඒතර MCQ 200 ටියුට් එකක් බැගින් එවන්නම්. මම කියන්නම් විස්තරය. හරි. ඔක්කොම මම කියන්නම්. හරි. එහෙනම් ඔන්න පළවෙනි ගාන. පළවෙනි ගාන. නැත්තම් කට්ටිය MCQ මදි මට MCQ හදන්න ඕනේ කට්ටියගේ. අර වෙලා තියෙන්නේ මං හිතුවා S20 ක්ලාස් එකකින් කට්ටිය අල්ලගනී කියලා. S20 ක්ලාස් එකේ කරන්නේ මට තේරෙනවා කට්ටිය සමහර අය බොරුවක්. Taman කර නිකන් තත්ත්වෙ පෙන්නන්න වගේ වැඩක් තියෙන එතන. අහගෙන ඉන්න MCQ එකක් කරන්නේ කොහොමද? කින්ද වන්ද කිසි දෙයක් අහගෙන ඉන්න නිකන් ඔහේ ඉන්නවා. MCQ එකක් කරන දේ හැමදේම කටුකොලයක ලියා ගන්න ඒවා. මනෝමයෙන් ගන්න පුළුවන් ඒවා තියෙනනේ ගණන් හදන ඒවා කටුකොලයක මොකක් හරි පොතක් හදාගෙන පොතේ ලියාගෙන ඉන්න ඒවා. විවරණයක් ලියා ගන්න Taman තනියම. එතකොට හරි. ඒවා ලියන්නේ නැහැ නේ ගොඩක් අය නිකන් ඔහේ එනවනේ ඒකනේ වෙන්නේ. හරි. තේරුමක් නැහැ හොඳේ. හරි. නිව්ටන් 10යි. සංප්‍රයුක්තය කොහොමද හොයන්නේ මේ? ඔන්න බලන්න සංප්‍රයුක්තය වෙන විදිය. මෙයාගෙන් මෙයාව අඩු කරන්න. 40න් අඩු කරන්න කීයක්ද 10ක්. කීයක් එනවද? 30ක් එනවනේ. නිව්ටන් 30ක් එනවා. දිශාව කොහෙටද? වැඩි බලයේ දිශාවට මේ පැත්තට. මෙහෙට. ඔන්න දෙවෙනි ගාන. ටක්කලා හදන්න ඕනේ. පොඩ්ඩයි ඉන්න මම අගයන් ටික දැම්මේ නෑ. අගයන් ටික තාම දැම්මේ නෑ. ටක් ගාලා හදලා තුස්සන්න. ඕම ඉන්න පොඩ්ඩක් කට්ටිය අත පහත දම්මන්න මුලින්ම. හරි ටක් ගාලා හදලා තුස්සන්න.
කට්ටිය අර හොඳටම කරනවා රචනා ප්‍රශ්න පාඩම් කරාම හොඳටම කරනවා රචනා ප්‍රශ්න ටික ගොඩක් අය බහුතරයක් හොඳටම කරලා තිබ්බා. අර MCQ ටික තමයි අවුල් කරගන්නේ කට්ටිය. ඒකට කේස් එක. මේ ලේසියෙන් සාමාන්‍ය මට්ටමේ MCQ ටිකක් දුන්නේ මම. හරි 8 දෙනෙක් ඉවරයි 8 දෙනෙක් ඉවරයි 10 දෙනෙක් ඉවරයි 14 දෙනයි 14 දෙනයි 21 දෙනයි 21 දෙනා 22යි 22යි මේක මේ පටපට කාලා හදන්න පුළුවන් මේ මොන්ටිසෝරි ළමයින්ගේ මේ අඩු කිරීම එකතු කිරීම ඔය වගේ කේස් එකක් නේ තියෙන්නේ හරි එහෙම නේද 27යි හරි බලමු එනම් බලමු මේක කොහොමද වැඩි බලය මේක අඩු බලය මේක වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න. එහෙනම් 10න් 5ක් අඩු කරන්න 5යිනේ. නිව්ටන් 5යි. කොයි පැත්තටද? සංප්‍රයුක්ත බලය දිශාව මේ පැත්තට. වැඩි බලයේ දිශාව මේ පැත්තට. මෙයාගේ වැඩි බලය මේක අඩු බලය මේක 17න් කීයක්ද 7ක් අඩු කරන්න ඕනේ. 17න් 7ක් අඩු කරොත් 10යිනේ. කොයි පැත්තටද? වැඩි බලයේ දිශාව මේ පැත්තටනේ. මෙහෙට. මෙයාගේ 200න් 100ක් 200න් කීයක්ද 100ක් 200න් 100ක් අඩු කරන්න එතකොට එනවා 100ක් නිව්ටන් 100ක් කොයි පැත්තටද මේ පැත්තට මෙහෙට එනවා හරි හරිනේ එහෙනම් ඔන්න තව ගණන් ටිකක් දෙනවා ඈ හරිනේ දැන් මේව පුළුවන් නේ හරි ඔන්න තව ගණන් ටිකක් දෙනවා ලෑස්ති වෙලා ඉන්න හරි පස්වෙනි ගාන x 3x संप्रयुक्त බලය न्यूटन 20යි 20කි x අගය संप्रयुक्त බලය न्यूटन 20යි x අගය ඔන්න අහගන්න කරන විදිය මේක අහගෙන ඉදියොත් තේරෙනවා හැමෝටම අහගෙන ඉන්න මේ පැත්තට ක්‍රියාත්මක වෙන කොච්චරද 5x බලයක් මේ පැත්තට ක්‍රියාත්මක වෙන කොච්චරද 3x බලයක් අර මම කියපු තේරුම දාලා මේ සුළු කරන්න වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න 5x කෙන් 3x අඩු කරන්න 5x කෙන් 3x අඩු කරමු 5x කෙන් 3x අඩු කරලා එක සමාන කරන්න සංප්‍රයුක්ත බලය වෙන මෙන්න මේ නිව්ටන් 20ට සමාන කරන්න 5x කෙන් 3x අඩු කරාට පස්සේ 2x එනවනේ ඒ 2x සමාන වෙනව මොකටද 20ටනේ එහෙනම් x අගේ හොයන්න පුළුවන් නේ දෙපැත්තම දෙකෙන් බෙදන්න මේ දෙකට මේ දෙක කපලා යනවා එහෙනම් x සමානයි මොකද 20 දෙකෙන් බෙදුවාම 10ක් එනවනේ 10යි x අගේ 10යි නිව්ටන් 10යි ටක් ගාලා ලියාගන්න ඔන්න මම තව ගණන් ටිකක් දෙනවා තව ගණන් ටිකක් දෙනවා හැමෝටම ඔව් කියන්නේ සර් මේකට දිශාව දාන්න නැද්ද? ඕකේ මෙහෙමනේ x අගේ නෙහල් තියෙන්නේ. නිකන් අගේ විතරයි එහලා තියෙන්නේ. x අගේ ඇහුවම මෙහෙම තියන්න. x අගේ විතරක් ඇහුවම නිකන් එහෙම තියන්න. හරි. මේක 10යි x මේක 3x संप्रयुक्त බලය न्यूटन 42යි x අගේ කීයද කරලා තුස්සන් ටක් ගාලා කරලා තුස්සන් මං කිව්වනේ ළමයි මෙතනින් එහාට තියෙන පාඩම් ඔය කියන තරම් අමාරු නෑ හරිද මෙතනින් එහාට මම මේ කියන්නේ මේ 9 වෙනි පාඩමේ 8 වෙනි පාඩමෙන් එහාට ඒ කියන පාඩම් එකක්වත් අමාරු නෑ ඔක්කොම පාඩම් ඊළඟට තියෙන බල ගූර්ණය ලේසි ඊට පස්සේ ගත්තොත් එimhe බල සමතුලිතතාවයේ පාඩම ලේසි රසායනික බන්ධන පාඩම ලේසි ඒ ඔක්කොම ලේසි ජෛව ගෝලයේ පාඩම ජෛව ලෝකයේ පාඩම කොහොමද ලේසිනේ
මානව ප්‍රජනනයේ පාඩම මේක ලේසි. ඊට පස්සේ ගත්තොත් එහෙම ශාක ප්‍රජනනය එකක් ලේසි. ඊට පස්සේ ගත්තොත් එහෙම පීඩනයේ පාඩම 9 වසරේදීත් තිබ්බ පීඩනය. හරි. ආයෙ නම් x වගේ හොයමු. මෙයා මේ පැත්තට, මෙයා මේ පැත්තට. කොච්චරද මෙයා 10ක්. මෙයා කොච්චරද 3ක්. 10න් 3ක් අඩු කරන්න. 10යි x ගෙන් 3යි x අඩු කරන්න. ඕක සමාන කරන්න මොකටද? 42ට. 10යි x ගෙන් 3යි x අඩු කරාම 7යි x එනවා. 42යි. එහෙනම් මොකද කරන්නේ? මේක 7ෙන් බෙදන්න x තනි කරගන්න නම් මේ 7ට මේ 7 කපලා යනවා. එහෙනම් x සමානයි මොකද්ද? 42 බෙදීම 7. 6යි නිව්ටන්. නිව්ටන් 6යි. හරි නේද? ඔන්න ඊළඟ ඒවා. ටට්ටක් ගාලා කරන්න ඕනේ. ඊළඟ ඒවා ඈ. හරි. මේ පැත්තට නිව්ටන් 18යි 18යි ඈ x එමෙයි 18යි නිව්ටන්. මේ පැත්තට නිව්ටන් x. හරි. මේ පැත්තට නිව්ටන් x. මේ පැත්තට නිව්ටන් 18යි. හරි. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. संप्रयुक्त බලය නිව්ටන් 10ක් නම් නිව්ටන් 10ක්ද එහි දිශාව නිව්ටන් 18 දිශාව නම් x අගය සොයන්න. x අගය සොයන්න. ඇයි දන්නවද ඒකට හේතුව මම මෙහෙම කිව්වේ? හේතුවක් තියෙනවා. ළමයි ආගන්න මේ සංප්‍රයුක්ත බලය නිව්ටන් 10ක්ද ඒකේ දිශාව මෙන්න මෙයාගේ දිශාවද වේ නම් x අගය හොයන්න කියලා කිව්වා නේද මං එහෙම? ඇයි මං එහෙම කියලා තියෙන්නේ? කාටද තර්ක කරලා එහෙම කියන්න පුළුවන්? ඇයි මං එහෙම කියලා තියෙන්නේ? 18 පැත්ත මේ සංප්‍රයුක්ත ඔව් කියන්නේ. වැඩි අගයක් ගන්න 18 හින්දා අන්න හරි. වැඩි අගයක් ගන්න 18 පැත්ත කියලා මං කිව්වේ. ඇයි දන්නවද ඒකට හේතුව? ඔයාලා නිකමට බලන්න x අගයට අගයන් දෙකක් එන්න පුළුවන්. x අගයට අගයන් දෙකක් එන්න පුළුවන් ගොඩක් වෙලාවට. මෙහෙමයි එන්න පුළුවන්. මෙතනට ඍණාගයක් එන්න පුළුවන්. ඒකෙන් කියනවා අර මේ ඒක ඍණාගයක් එන්න පුළුවන්. නෑ අගයක් එනවා. x අගයට අගයන් දෙකක් එන්න පුළුවන් ඈ. x අගයට අගයන් දෙකක් එන්න පුළුවන් නිසා තමයි එහෙම දාලා තියෙන්නේ මං ඈ. හරි. අහගන්න එනවා. මෙයාගේ දිශාවනේ. මෙයා තමයි මෙයාගේ දිශාවට තමයි තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. සංප්‍රයුක්ත බලය. එහෙනම් මෙයා තමයි වැඩි බලය. මෙයාගේ දිශාවට සංප්‍රයුක්ත බලය දෙන්නේ මෙයා තමයි වැඩි බලය. එහෙනම් මෙයාගෙන් තමයි මෙයා අඩු කරන්න ඕන. 18න් x අඩු කරන්න ඕන. 18න් කීයක්ද? x අඩු කරන්න. සමානයි කීයකටද? සමානයි සංප්‍රයුක්ත බලය 10කට. දැන් මොකද කරන්නේ? x තනි කර ගන්න ඕනේ. කොහොමද තනි කරගන්නේ? 10 එවන්න මේ පැත්තට. x යවන්න මේ පැත්තට. x නෙමෙයි ඍණ x යවන්න මේ පැත්තට. එහෙනම් 18න් 10 එවුවා මේ පැත්තට ඍණ 10 වෙනවා. ඍණ x මේ පැත්තට එවුවාම ධන x වෙනවා. එහෙනම් x සමානයි කීයද? 8යිනේ. කොයි පැත්තටද? මෙහෙට. x මේ පැත්තට. මං ඇයි දන්නවද මේ අර මං කිව්වේ 18 දිශාවට නම් කියලා කිව්වේ හේතුව ඔන්න මං පෙන්නන්නම් ඇයි කියලා ඈ. සමහරකට එක එක උත්තර එන්න පුළුවන් x වලට. අහගන්න. එක එක අයට එක එක උත්තර එන්න පුළුවන්. මං කියවනේ එහි දිශාව සංප්‍රයුක්තයේ දිශාව මේ 18යි නිව්ටන් බලයේ දිශාවට කියලා. ඔයගොල්ලෝ හිතන්න මෙන්න මෙහෙම ඔයගොල්ලෝ ගන්න පුළුවන් සමහර විට. ඔයා මෙයාගෙන් මෙයාව අඩු කරන්න පුළුවන් මේ. දැන් මං අඩු කරේ 18න් x වනේ. ඒ කියන්නේ මෙයා තමයි වැඩි බලය කියලා මම හිතුවේ. මෙයාගෙන් මෙයාව අඩු කරේ මම මෙතන. ඔයාලා හිතන්න නිකමට මේ x ගෙන් 18ක් අඩු කරා කියලා හිතන්න. ඕක සමාන කරා කියලා හිතන්න 18ට. දැන් වෙන උත්තරයක් එන්නේ. x සමානයි කීයද? 28යි. 28යි නිව්ටන්. ළමයි ඔය විදිහට වරදිනවා හරිද? මතක තියාගන්න. ඒක දැනගන්න හරිද? අර වචනේ මම කියපු වචනේ දැනගන්න. මොකද්ද? එහි දිශාව කොයි පැත්තේ දිශාවටද? නිව්ටන් 18 දිශාවට නම් කියලා කියපු ගමන්ම දැනගන්න මූ තමයි වැඩි බලය කියලා.
මෙයා තමයි වැඩි බලය. ඇයි මම ඔයාලට සැලකිය යුතුයි කියලා මුලින්ම ගානේදී දුන්නා නේද? අර ගාන හදන කලින් සැලකිය යුතුයි. සංප්‍රයුක්ත බලයේ දිශාව වැඩි බලයේ දිශාවට වේ කියලා මම දුන්නා මතකද? මතකයි කියලා හිතනවා. ඉතින් ඒකයි කතාව. හරිද? එතකොට මෙයාගෙන් මෙයා තමයි අඩු කරන්න ඕනේ. 18න් x තමයි අඩු කරන්නේ. නැත්නම් x ගෙන් 18ක් නෙමෙයි අඩු කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අතේ ගන්න. ඔව් කියන්න. ඔව් කියන්න. සර් ඕකේ අර 8 නිව්ටන් වල ඊතලයේ තියෙන මොන පැත්තටද? මෙහෙට. අනිත් පැත්තට නේ සර් එන්න ඕනේ. කොහෙටද? උත්තරේ x වල 8 නිව්ටන් වල 18යි x වල. ඔව්. තියෙන පැත්තට නේද? මට තේරුන්නේ නැහැ කියන එක. 7 වෙනි ප්‍රශ්නේ උත්තරේ උඩින් දාලා තියෙන ඊතලයේ 18යි n පැත්තට නේද එන්න ඕනේ? x අගේ 18යි පැත්තට දෙන්න ඕනේ කියලාද කියන්නේ? නැහැ උත්තරේ දාලා තියෙන්නේ x සමානයි 8යි n කියලානේ. ඒක උඩින් තියෙන ඊතලේ 18යි n කියලා දාලා තියෙන පැත්තට නෙමෙයි දෙන්න ඕනේ. නෑ. මේ පැත්තටයි මේ පැත්තටනේ මේ පැත්තටින්. මෙහෙට එන්න. සර් එතකොට වැඩි අගයක් ගන්න පැත්තට නෙමෙයිද ඊතලේ දාන්නේ? නෑ. ඒ වැඩි අගයක් ගන්න පැත්ත දාන්නේ සංප්‍රයුක්ත බලය. මං කියන එක තේරුණාද? ඒ සංප්‍රයුක්ත බලයට තමයි වැඩි අගයක් ගන්න පැත්තේ දිශාව දාන්නේ. මෙයා සංප්‍රයුක්ත බලය නෙමෙයි. මෙයා මේ එක බලයක් මේක. එක බලයක්. හරි සර් හරි. දැන් මේ දෙන්නගේ සංයෝජනයනේ මේ නිව්ටන් 10 කියලා කියන්නේ. එයා ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට. නිව්ටන් 10 ක්‍රියාත්මක වෙන්නේ එයාගේ බලය තියෙන්නේ මේ පැත්තට. හැබැයි x බලය තියෙන්නේ මේ පැත්තට. මේ මං ඊතලේ දාලාම පෙන්නලා තියෙනවනේ. ඒක මේ පැත්තට. මෙයා සංප්‍රයුක්ත බලය නෙමෙයිනේ. මේ සංප්‍රයුක්ත බලයක් නෙමෙයි. මේක බල සංරචකයක්. මේ සංප්‍රයුක්ත බලයේ මේ නිව්ටන් 10 ගොඩ නැගිච්ච එක සංරචකයක් මේ x කියලා කියන්නේ. හරි? එතකොට එයාගේ දිශාව මේ නිව්ටන් 18 දිශාව නෙමෙයි. නිව්ටන් 18 දිශාව වෙන්නේ සංප්‍රයුක්තයේ දිශාව. සංප්‍රයුක්තේ විතරයි නිව්ටන් 18 දිශාව වෙන්නේ. තේරුණාද මං කියන එක? වැඩි බලයේ දිශාව හැමතිස්සෙම ගන්න සංප්‍රයුක්තය. වෙන කවුරුත් නෙමෙයි ඈ. කවුද වැඩි බලයේ දිශාව ගන්න? සංප්‍රයුක්තය. හරි? අනිත් කට්ටිය ගන්න ඒගොල්ලන්ට දාලා තියෙන ඊතලම තමයි ඒගොල්ලෝ ගන්නෙ. දැන් මෙයාගේ දිශාව මේ පැත්තටම විතරයි. මෙයාගේ දිශාව මේ පැත්තට. හරි ඕකේ තව එකක් දෙන්නම්කෝ මම. හරි. හරි ඔන්න බලන්න. හරි. තව එකක් බලමු. දැන් මේක මෙහෙම. මෙතන තියෙනවා නිව්ටන් 30ක්. මෙතනට x කියලා බලයක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ලියන්න මෙතන සංප්‍රයුක්ත බලය නිව්ටන් 20ක් නම් ද එහි දිශාව නිව්ටන් 30 දිශාව නම්ද නිව්ටන් 30 දිශාව නම් x අගය සොයන්න මේ නිව්ටන් 30 දිශාව කියලා කියන්නේ මෙන්න මෙයාගේ අගය මෙයා ඉන්න දිශාව මේක හොයන්න ටක් ගාලා හොයලා තුස්සන්න ඉක්මන් කරන්න ටක් ගාලා හොයලා තුස්සන්න x අගය ටක් ගාලා හොයන්න ඉක්මනට හොයන්න සංප්‍රයුක්ත බලය නිව්ටන් 20ක් නම්ද එහි දිශාව නිව්ටන් 30ක් නම් x අගය සොයන්න අන්න 9 දෙනෙක් ඉවරයි 9 දෙනයි තාම 9 දෙනයි x අගය හොයන්න පුළුවන් හැමෝටම පුළුවන් x අගය හොයන්න හැමෝටම පුළුවන් x අගය හොයන්න විසි දෙකයි 23යි 24යි 26යි බලමුද අපි බලමු සංප්‍රයුක්ත බලයකද නිව්ටන් 20යි සමානයි සංප්‍රයුක්ත බලයේ දිශාව කොයි පැත්තටද මෙයාගේ පැත්තට කාගේ පැත්තටද මෙන්න මේ නිව්ටන් 30 බලයේ පැත්තට ඒ කියන්නේ මේ පැත්තට දකුණු පැත්තට එහෙනම් මෙයා තමයි කවුද වැඩි බලය මෙයාගෙන් 30න් x අඩු කරන්න ඕනේ එහෙනම් මොකද කරන්නේ x හොයවන්න මේ පැත්තට
20 යවන්න මේ පැත්තට. හැමතිස්සෙම මතක තියාගන්න එහි දිශාව නිව්ටන් 30 දිශාව නම් කියලා කිව්වොත් නිව්ටන් 30 තමයි වැඩි බලය. එහෙනම් වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න ඕනේ. මෙයා තමයි වැඩි බලය. මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ. එතකොට අපිට එනවා මේ ඍණ x මේ පැත්තට ගියාම ධන x වෙනවා 30න් අඩු කරන්න 20ක්. 30න් 20ක් අඩු කරන්න. එහෙනම් x සමානයි කීයද? 30න් 20ක් අඩු කරාම 10ක් එනවනේ. නිව්ටන් 10යි. මේ ඊතලෙන් දීලා තියෙන දිශාවම දාන්න. කොයි පැත්තටද? මේ පැත්තට. ඊතලෙන් දීලා තියෙන දිශාවම දාන්න. මං කියපු මේ පැත්තටම දාන්නේ දිශාව. හරි නේද? තේරුණා කියලා හිතනවා මං හැමෝටම. ඔය ප්‍රශ්න එහෙම අහන්න දිනනවා නම් අහන්න මගෙන් ඈ. ඕන ප්‍රශ්නයක් අහන්න. සර් ඔව් කියන්න. ළමෙක් වේටින් රූම් ඉන්නවලු. ඇහෙන්නේ. රිද්මියෝ වේටින් රූම් දාලාලු. හරි හරි. මම දැම්මේ නෑ වේට් රූම්. මම දැම්මේ නැතු. එයා මං හිතන්නේ මේ සිග්නල් අවුලක් වෙලා වෙන්නේ නැති. හරි නේද ඉවරද? මං හිතනවා ඉවරයි කියලා. හරි. ඔන්න නම් මම තව ප්‍රශ්න ටිකක් දෙනවා. මේක එක එක જાතියේ අහන්න පුළුවන් ඈ. මේක එක එක જાතියේ අහන්න පුළුවන්. ලියා ගන්න මෙන්න මෙහෙම. දැන් මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4ක් කියලා ගන්න. මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 400ක බලයක්. නිව්ටන් 400යි. මේක 4ක් නෙවෙයි අපි දාමු නිව්ටන් කිලෝ 40ක් කියලා දාමු. ආයි මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 200ක බලයක්. රෝම ඉලක්කම් එක ලියන්න සංප්‍රයුක්ත බලය සොයන්න. සංප්‍රයුක්ත බලය සොයන්න. සංප්‍රයුක්ත බලය සොයන්න. රෝම ඉලක්කම් දෙක ලියන්න ගමන් කරන ත්වරණය සොයන්න. ගමන් කරන ත්වරණය සොයන්න. ගමන් කරන ත්වරණය සොයන්න. අහගෙන ඉන්න කරන විදිය. මුලින්ම සංප්‍රයුක්ත බලය හොයන්නලු. බල දෙක දීලා තියෙනවනේ විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වෙන්නේ බල දෙක දීලා තියෙනවා. එහෙනම් වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න. විරුද්ධ දිශාවන් වලට වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න. 400න් කීයද? 200ක් අඩු කරන්න. කීයක් එනවද? 400න් 200ක් අඩු කරොත් අපිට එනවා නිව්ටන් 200යි. සංප්‍රයුක්තයේ කොයි පැත්තටද? වැඩි බලයේ දිශාවට මේ පැත්තට දකුණු අත පැත්තට. මෙහෙට. එහෙනම් දාන්න ගමන් කරන ත්වරණය හොයන්න නම් F සමානයි ma. F සමානයි ma දාන්න ගමන් කරන ත්වරණය හොයන්න. අපි දන්නවා සංප්‍රයුක්ත බලය නිව්ටන් 200යි කියලා. F එක දන්නවා නිව්ටන් 200යි සමානයි. ස්කන්ධය දන්නවා m එක දන්නවා 40යිනේ කිලෝග්‍රෑම් වලින්. 40 වැඩි කිරීම a. එහෙනම් ඒ මොකද කරන්න ඕනේ? අපිට ඒව තනි කරගන්න මොකද කරන්න? 40ෙන් බෙදන්න ඕනේ. මේ 40ට මේ 40 කපලා යනවා. බිඳුවට බිඳුව කපලා යනවා. එහෙනම් a සමානයි 20 බෙදීම 4 5යි ms ඍණ 2යි. 5යි ms ඍණ 2යි. හරි නේද? ඔන්න මම ඊළඟ ගාන මේ මෙතන දාන්නම්. ටක් ගාලා මේක ලියලා ඉවර වෙලා මේක ටක් ගාලා ලියලා ඉවරලා මේ ගාන හදන්න ඕනේ. ඉක්මනට මම දැන් මේ ගාන මේ බෝඩ් එකේ දෙන්න කලින් ඔයගොල්ලෝ ටක් ගාලා මේක ලියලා ඉවර කරන්න. ටක් ගාලා ලියලා ඉවර කරන්න. හරි. ඔන්න මේ දෙක කරලා සංප්‍රයුක්ත බලයේ මුලින් හොයන්න, ත්වරණය ඊට පස්සේ හොයන්න, කරලා තුස්සන්න. බලමු ඉක්මනට කරන්නේ කවුද කියලා.
18යි 18 දෙනෙක් ඉවරයි 18 දෙනෙක් ඉවරයි ඔන්න 22ක් ඉවරයි 22ක් ඉවරයි 22ක් තව චුට්ටයි මේ පාඩමේ තියෙන්නේ තව චුට්ටයි තියෙන්නේ ඊට පස්සේ තියෙනවා අර කප්පියකින් සංප්‍රයුක්ත බලය හොයන ඒවා තියෙනවා ගුවන් යානාවල තියෙනවා ඊට පස්සේ අර වාහනවල සංප්‍රයුක්ත බලය හොයන ඒවා තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා දොඹකරයක සංප්‍රයුක්ත බලය හොයන ඒවා තියෙනවා ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා ඒ එතනින් ඉවරයි පාඩම තව පොඩ්ඩයි තියෙන්නේ දැන් මේක ඉවරනාට පස්සේ තියෙන්නේ සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය හොයන විදිය හරි ඉවරද හරි බලමු එහෙනම් ඔන්න බලන්න මුලින්ම සංප්‍රයුක්ත බලය හොයන්න තියන්නේ වැඩි බලයෙන් අඩු බලය කවුද වැඩි බලය මෙයා කවුද අඩු බලය මෙයා වැඩි බලය 200යි අඩු බලය 50යි 200න් 50ක් අඩු කරාම එනවා 150යි නිව්ටන් කොයි පැත්තටද මේ පැත්තට වම් අත පැත්තට දාන්න ඊතලයේ මේ පැත්තට ගමන් කරන තරණය දාන්න F සමානයෙන් මේ F සමානයෙන් මේ දාන්න F සමානයෙන් මේ දාපු ගමන් අපි දන්නවා සංප්‍රයුක්ත බලය 150යි සමානයි ස්කන්ධය කීයද 30යිනේ වැඩි කිරීම A එහෙනම් ඒව හොයන්න දෙපැත්තම 30න් බෙදන්න මේකට මේක කපලා යනවා මේ බිඳුවට මේ බිඳුව කපලා යනවා 3ට 3 ඒවා එකයි 15ට 3 ඒවා කීයද 5ක් තියෙනවා එහෙනම් A සමානයි 5යි ms ඍණ 2යි A සමානයි කීයද 5යි ms ඍණ 2යි හරි නේද ඔය විදියට හරි ඊට පස්සේ ඔන්න මම තව જાතියක් දෙනවා මම හැම එකෙන්ම ගණන් දෙක ගාන දෙනවා ඔය හැම එකක්ම ප්‍රැක්ටිස් කරන්න ගෙදරදී නැවත බලා ගන්න ඕනේ මේ ගණන් මේ නැවත බලන්න තු ඉන්න එපා අනිවාර්යෙන් බලන්න නැවත මේවා පාඩම් කරගන්න නැවත බලා ගන්න පාඩම් කරන්න කටපාඩම් කරන්න නෙමෙයි හදන ක්‍රමේ පොඩ්ඩක් බලා ගන්න හැමතිස්සෙම මේවා එක්සෑම් වලට එහෙම එනවා ඉරි ගන්න ප්‍රශ්න වලට එහෙම හරි එක જાතියෙන් දෙන්න පුළුවන් මෙම වස්තුව 10යි ms ඍණ 2ක ත්වරණයක් යටතේ චලිත වේ. මෙම වස්තුව 10යි ms ඍණ 2ක ත්වරණයක් යටතේ චලිත වේ. රෝම ඉලක්කම් 1. සංප්‍රයුක්ත බලය සොයන්න. සංප්‍රයුක්ත බලය සොයන්න. සංප්‍රයුක්ත බලය සොයන්න. සොයන්න. රෝම ඉලක්කම් 2. x බලයේ අගය සොයන්න. x බලයේ අගය සොයන්න ආයන සංප්‍රයුක්ත බලය මුලින් හොයලා ඉමු x බලයේ අගය පොඩ්ඩක් සංප්‍රයුක්ත බලය හොයන්න කියලා කිව්වනේ මෙහෙම මේ මෙතන වරහන් ඇතුළේ දාන්න සංප්‍රයුක්ත බලයේ අගය සංප්‍රයුක්ත බලයේ දිශාව සංප්‍රයුක්ත බලයේ දිශාව නිව්ටන් 50 දිශාව වේ නිව්ටන් 50 දිශාව වේ. හරිනේ ඔබ දැම්මනේ. ඔය විදිහට දාන්න. එතකොට මෙයා තමයි වැඩි බලය. එහෙනම් ඔයාලට ටක් ගාලා හොයන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි හොයමු. මේ වස්තුව කීයක ත්වරණයකින්ද 10යි ms ඍණ 2ක ත්වරණයකින් චලිත වෙනවලු. සංප්‍රයුක්ත බලය හොයන්න පුළුවන්. මේ ස්කන්ධය දන්නව නම් ත්වරණය දන්නව නම් F සමාන m දාලා. F සමාන m දාලා සංප්‍රයුක්ත බලය හොයා ගන්න පුළුවන්. කොහොමද? ස්කන්ධය 4යි වැඩි කිරීම ත්වරණය 10යිනේ එහෙනම් අපිට එනවා කීයද අපිට එනවා 4 වැඩි කිරීම 10 40ක් එනවා නිව්ටන් වලින් දැන් අපිට මේ අට ගානේ කියලා තියෙනවා නේද සංප්‍රයුක්ත බලයේ දිශාව සංප්‍රයුක්ත බලය මෙතන කියන දිශාව සංප්‍රයුක්ත බලයේ දිශාව නිව්ටන් 50 දිශාව වේ කියලා දීලා තියෙනව නේද
සංප්‍රයුක්ත බලයේ දිශාව නිව්ටන් 50 දිශාව වේ කියලා ගාන යටින් දීලා තියෙනවා. එහෙනම් මෙයාගේ දිශාව මොන පැත්තටද? මෙයාගේ දිශාවට. ඊතලයක් දාගෙන මේ පැත්තට. සංප්‍රයුක්ත බලයේ දිශාව නිව්ටන් 50 දිශාව වේ. දැන් කියනවා නේද x බලයගේ හොයන්න කියලා. එහෙනම් දැන් අපි හොයමු. සංප්‍රයුක්ත බලයේ දිශාව මෙයාගේ දිශාවට නේද? එහෙනම් මෙයා තමයි වැඩි බලය. මෙයා තමයි අඩු බලය. එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරන්න. 50න් කීයක් අඩු කරන්න ඕනේ? x අඩු කරන්න. සමාන කරන්න කීයද? මෙන්න මේ 40ට සමාන කරන්න. 40ට සමාන කරන්න. දැන් මොකද කරන්නේ? x තනි කරගන්න. 40 යවන්න මේ පැත්තට x යවන්න මේ පැත්තට. 50න් මේ 40 එහා පැත්තට යවුවම 40 ඍණ 40 වෙනවා. මේ ඍණ x මේ පැත්තට යවුවාම ධන x වෙනවා. එහෙනම් x සමානයි කීයද? නිව්ටන් 10යි. ඔය විදිහට දාගන්න. ඕන දිශාවක් දාගන්න. දිශාව මේ පැත්තටනේ. මේ පැත්තට තමයි දිශාව. ඔහෙට තමයි දිශාව. හරිනේ? ටක් ගාලා දාගන්න එක. හරි ඔන්න තව එකක් ඈ 12 වෙනි ගාන. දැන් මේකෙන් ගණන් ගොඩක් අපි හැදුවා. එක එක જાති ඒවා. අනේ එක එක જાති ගණන් හැදුවා ඈ. එතකොට මේක කිලෝග්‍රෑම් 6ක් කරගන්න. මෙතනට දාගන්න කිලෝග්‍රෑම් මෙතනට දාගන්න නිව්ටන් 80ක්. මෙතන නිව්ටන් 80ක් දාන්න. නෑ නිව්ටන් 8ක් දාන්න. 8ක් හරි අපි කීයක් හරි වෙන අඩු ගානක් දාමුකෝ. මෙතනට දාමු නිව්ටන් 20ක් දාමු. මේ පැත්තට නිව්ටන් x කියලා දාමු. නිව්ටන් x. මෙම වස්තුව 5 ms ඍණ දෙකක ත්වරණයෙන් චලිත වේ. රොමිලක්කම් 1 සංප්‍රයුක්ත බලය සොයන්න. සංප්‍රයුක්ත බලය සොයන්න. රොමිලක්කම් 2 x බලයේ අගය සොයන්න. x බලයේ අගය සොයන්න. ඔන්න මම වරහන් ඇතුලේ දානවා මෙහෙම. සංප්‍රයුක්ත බලයේ දිශාව x බලයේ දිශාව වේ. එහෙනම් දැන් තේරුම් ගන්න වැඩි බලය කවුද කියලා තේරුම් ගන්න. සංප්‍රයුක්ත බලයේ දිශාව මොකද්ද? x බලයේ දිශාව. එහෙනම් ඔයාලා තේරුම් ගන්න වැඩි බලය කවුද කියලා. කවුද වැඩි බලය? x බලය තමයි වැඩි බලය. මෙයාගේ පැත්තරනේ තියෙන්නේ. මෙයාගේ පැත්තට තමයි වැඩි බලයක් තියෙන්නේ. අයියේ සංප්‍රයුක්ත බලයේ දිශාව x බලයේ දිශාවටලු. එහෙනම් මෙයාගෙන් මෙයා තමයි අඩු කරන් තියෙන්නේ. හා කරන්නකෝ. අර කලින් විදිහට කරන්න. කරලා දුස්සන්. හතර දෙනෙක් ඉවරයි 5 දෙනෙක් ඉවරයි. දහ දෙනෙක් ඉවරයි 12 දෙනෙක් ඉවරයි 12 දෙනයි 13 දෙනයි ඉක්මනට ඉවර කරන්න 17 දෙනයි 18 දෙනයි 18 දෙනයි තාම 19 දෙනයි 25 දෙනයි හරි බලමු අපි ඔන්න බලමු එහෙනම් එහෙනම් බලමු ටක් ගාලා හැමෝම ලෑස්ති වෙන්න බලාගෙන ඉන්න එහෙනම් මෙම වස්තුව 5 ms ඍණ දෙකක ත්වරණයෙන් චලිත වෙනවලු සංප්‍රයුක්ත බලය හොයන්න මොකද කරන්නේ f සමාන ma දාන්න මෙතන සංප්‍රයුක්ත බලය හොයන්න අපි දන්නවා ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි ත්වරණය 5යි 6 වරක් 5 30යි මොන දිශාවටද යට කියලා දිනවා සංප්‍රයුක්ත බලයේ දිශාව x බලයේ දිශාවටලු එහෙනම් මේ පැත්තටනේ x බලයේ තියෙන මගේ වම් අත පැත්තට එහෙනම් මේ පැත්තට මෙහෙම ඊතලයක් දාන්න ඊට පස්සේ කියනවා නේද
x බලය අගේ හොයන්න කියලා. සංප්‍රයුක්ත බලයේ තියෙන x බලයේ දිශාවටලු. එහෙනම් වැඩි බලය කවුද? අනිවාර්යෙන් x බලය වෙන්න ඕනේ වැඩි බලය. වැඩි බලය කවුද? x බලය. එහෙනම් අඩු කරන්න කීයෙන්ද? x ගෙන් කීයක් අඩු කරන්න ඕනේ? 20ක් අඩු කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න ළමයි. මේ x බලයේ දිශාවට සංප්‍රයුක්ත බලය තියෙනවා කියවන අර උඩ මම සැලකිය යුතුයි කියලා ගාන දීලා තියෙනවානේ. ඒකේ මම කිව්වා නේද ඔයාලට? සංප්‍රයුක්ත බලයේ දිශාව හැමතිස්සෙම මේ විරුද්ධ දිශාවන් වලට ක්‍රියා කරන ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය හොයද්දී සංප්‍රයුක්ත බලය එයාගේ දිශාව වැඩි බලයේ දිශාවට කියලා. එහෙනම් මේකෙන් මේක අඩු කරන්න ඕනේ. තේරුණාද මං කියන එක? එහෙමයි කරන්න ඕනේ. එහෙනම් මෙයාගේ පැත්තටනේ වැඩි බලය තියෙන්නේ. මේ සංප්‍රයුක්ත දිශාව තියෙන්නේ. එහෙනම් මෙයාලා වැඩි බලය. මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ. ඒක සමාන කරන කාටද? 30ට. මේ නිව්ටන් 20 මේ පැත්තට යනවා. ඍණ 20 මේ පැත්තට යවන්න. එහෙනම් 30 මේ ඍණ 20 මේ පැත්තට යවම ධන 20 වෙනවා. එහෙනම් x සමාන කීයද? 50යි නිව්ටන්. කොයි පැත්තටද? මේ ඊතලේ දාලා තියෙන පැත්තට. මේ පැත්තට. හරි නේද? ඔය පැත්තට. තේරුණානේ? හරි. හරි. එහෙනම් දැන් අපි ඊළඟ මාතෘකාව දාගමු. ඔන්න දැන් මේකෙන් මම ගණන් 12ක් දුන්නා. දැන් අපි බලමු සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය හොයන විදිය. එක එක જાතිය තියෙනවා ඈ. දැන් අපි ಜಾති කිහිපයක් ගැන කතා කරන්නේ ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය ඉවරටම ඉවර කරා දැන් අපි. දැන් අපි බලමු සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය හොයන විදිය. හරි නේද? හරි. මාතෘකාවක් දාගන්න ඕක ඉවරනා. ටක් ගාලා ඔක ලියාගන්න ඈ. හරිද වැඩේ? ලියන්න මේම සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය කියලා මාතෘකාව දාගන්න. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. හරි. ලියන්න මේම මෙයද කොටස් දෙකකට බෙදී. මෙයද කොටස් දෙකකට බෙදී. මෙයද කොටස් දෙකකට බෙදී. මෙයද කොටස් දෙකකට බෙදී. මොකද්ද කොටස් දෙක අහගෙන ඉන්නේ එහෙනම්? ඔන්න කොටස් දෙක අහගෙන ඉන්න. හරි. ඔන්න අහගෙන ඉන්න. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. තේරුණාද? මොකද්ද? සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙහෙම තියෙනවා නම් එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක්. තේරුණාද? සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. ලියා ගන්න පළවෙනි එක. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. දෙක. මොන දෙක? දෙවෙනි එක අහගන්න. දෙවෙනි එක තමයි සමාන්තරයි. හැබැයි දෙන්න ක්‍රියාත්මක වෙන විරුද්ධ දිශාවන් වලට. සමාන්තරයි තමයි. හැබැයි ක්‍රියාත්මක වෙන විරුද්ධ දිශාවන් වලට. සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. හරි නේද? ලියාගන්න ටක් ගාලා. සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. හරි. ඔයාලා දන්නවද? මේ දෙකට දාන්නෙත් අර කලින් දෙකේම නීති දෙක තමයි. එකම දිශාවට ක්‍රියාත්මක වෙනවන එකතු කරන්න ඕනේ. විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වෙනවන වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න ඕනේ. තේරුණාද? ඉතින් ඒකටත් නීති තියෙනවා. ඉතින් තුන්වෙනි නීතිය හතරවෙනි නීතිය කියලා. ඒ තුන්වෙනි නීතියට දාන්නේ පළවෙනි නීතියම තමයි. හතරවෙනි නීතියට දාන්නේ දෙවෙනි නීතියම තමයි. එච්චරයි දාන්නේ. හරි. මම මේ කැටගරි දෙකකට කැඩුවට මේ කැටගරි කරාට මේ තියෙන්නේ අර කලින් දෙකම තමයි මෙතන. ඒ නීතියම තමයි දාන්න තියෙන්නේ. දැන් ඔයාලට ඉතින් මේක පුළුවන් මේ පාඩම දැන් පුළුවන් කට්ටියට. කිසි කෙනෙක්ට අමාරු නෑ මේ පාඩම. ඕන කෙනෙක්ට පුළුවන්. හරි. තව තියෙනවා අමාරු එක එක දේවල් දෙනවා. දොඹකරේ එක කතාව ගැන කතා කරන් තියෙනවා. ප්ලේන් එකක කතාව ගැන කතා කරන් තියෙනවා. ඔය වගේ වාහනයක කතාව තියෙනවා. ඒ ඔක්කොම කතා කරනවා අන්තිමටම.
හරි. පළවෙනි මාතෘකාව දාගන්න. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. පළවෙනි මාතෘකාව දාගන්න. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය. අපි ටිකක් වේගෙන් කරනවා ඈ. ටට්ටක් ගාලා කරනවා. ඔයගලන්ට ඒක දැනෙන්නේ නැති වෙන්න කරන්නේ ඈ. අද ටක් ගාලා පාඩම ඉවර කරන්න ඕනේ. ඒකයි මට මේ බැලුවේ. ඊළඟ සතියේ ටක් ගාලා ටික දීලා දාලා මොකක් හරි එහෙම නැත්නම් අපි අලුත් පාඩම මොකක් හරි ආයි කරන්න. කාර්ය ශක්තිය ශ්‍රමතාව හරි මොකක් හරි එකක් කරන්න වෙලේ පොඩි පාඩමක්. එහෙම නැත්නම් බල සමතුලිතතාව හරි කරනවා. මොකක් හරි කරනවා ඈ. ටියුට් ටික මේ ගහන ගමන් ඉන්නේ මට මේ දවස් ටිකේ පොඩ්ඩක් අර හිර වුණා. ඒකයි උනේ. 10 වෙනිදාන් පස්සේ බෙදෙනවා ටියුට් ටික. එතකොට මේ ටියුට් එකේ මේ පාඩම නෑ. මේ පාඩම ඉවරයි ඈ. ඒ ටියුට් එකේ මේ පාඩම නෑ. මේ ඒ ටියුට් එකට තියෙන්න ඕනේ ඔක්කොම ගණන් ප්‍රමාණයට ඔයාලට දැන් ලියලා ඉවරයි ඈ. ඒ ටියුට් එකේ තියෙන ගණන් ප්‍රමාණයට වඩා ඔයාලට කොහොමද ලියලා ඉවරයි. හරි. ගොඩක් ගණන් හදලා ඉවරයි ඔයාලට. ඒ ටියුට් එකේ තියෙන ප්‍රමාණයට වඩා. ලියුවද? සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙක සංප්‍රයුක්තය. නීති කියලා දාන්න. නීති කීවෙනි නීතියද? 3 වෙනි නීතිය. නීති අංක 3. නීති අංක 3. ලියා ගන්න. ලියා ගන්න මෙන්න මෙහෙම. නීති අංක 3. නීති අංක 3 යටතේ ලියා ගන්න. මොකද කරන්න ඕනේ? මේ විදිහට බල දෙකක් ක්‍රියාත්මක වුණොත් එහෙම මේ විදිහට බල දෙකක් ක්‍රියාත්මක වුණොත් එහෙම මේම නිව්ටන් 10යි නිව්ටන් 15යි. එකම දිශාවට හැබැයි සමාන්තරයි. දෙන්නට දෙන්න සමාන්තරයි. මෙහෙම ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලය හොයන්න කොහොමද නෝයි? කොහොමද? එකතු කරලා අන්න හරි. ඔය දෙක එකතු මේ බල දෙක එකතු කරලා හොයන්න තියෙන්නේ. අර කලින් වගේම තමයි ඉතින්. අලියා ගන්න. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වන බල දෙකක 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 සංප්‍රයුක්තයේ සොයනුයේ එම බල දෙක එකතු කිරීමෙනි 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 ටක් ගාලා ගණන් ටිකක් හදමු ටක් ගාලා හදමු මම ගණන් 5ක් විතර දෙනවා ටක් ගාලා හදමු හරි ලෑස්ති වෙන්න නිව්ටන් 10යි නිව්ටන් 20යි ඔයාලා හදන්න ටක් ගාලා හදන්න සංප්‍රයුක්ත බලය ටක් ගාලා හොයන්න දිශාව දාන්න අනිවාර්යයෙන්ම සංප්‍රයුක්ත බලයේ දිශාව දාන්න හරි ටක් ගාලා හදන්න දැන් මම මෙතනිනුත් දානවා හතරවෙනි එක ටක් ගාලා හදන්න. එතකොට තව අන්තිම එක විදියට මෙන්න මේක දෙනවා. ටක් ගාලා හදලා තුස්සන්න බලන්න. ටක් ගාලා හදලා තුස්සන්න. ඔන්න දැන් මම ගණන් දුන්න 5ක් ඈ. ගණන් 5ක් දුන්න ටක් ගාලා හදන්න. ඔන්න ගොඩක් දැන් හදලා ඉවරයි ඈ. ඔන්න දැන් ගොඩක් හදලා ඉවරයි කට්ටිය. දිශාව අනිවාර්යයෙන්ම දාන්න. දිශාව අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඔන්න ගොඩක් කට්ටිය හදලා ඉවරයි දැන් ඈ. ඉක්මන් කරන්න. කෝ කී දෙනෙක් ඉවරද? 18 දෙනයි 19 දෙනයි 21 දෙනයි 21 දෙනයි මං කරන්න හැමෝම
මොන 27 දෙනෙක් ඉවරයි 27 දෙනයි හොඳයි 27 දෙනයි 28 දෙනයි 29 දෙනයි 31යි 32යි හරි බලමු අපි එහෙනම් බලමු එහෙනම් මේ දෙන්න එකතු කරන්න 30යි නේ මොන දිශාවටද මේ පැත්තටම තමයි ඒ ක්‍රියාත්මක කරන පැත්තටම තමයි මේකේ 15යි 5යි 20යි කොයි පැත්තටද මේ පැත්තට මේ පැත්ත මේකේ මේකෙත් මේ පැත්තට ක්‍රියාත්මක දකුණු අත පැත්තට ක්‍රියාත්මක වෙන්නේ 75යි 25යි 100යි නේ 75යි 25යි 100යි ඒත් මේ පැත්තට මේ ඊතල දෙක තියෙන්නේ මේ පැත්තට මේකේ කොහමද 15යි 25යි එකතු කරන්න 15 නේ 5යි 25යි 5යි 25යි එකතු කරන්න 5යි 25යි එකතු කරන්න 30ක් එනවා නිව්ටන් කොයි පැත්තටද වම් අත පැත්තට මේ පැත්තට එනවා මේකේ 100යි 50යි එකතු කරන්න 100යි 50යි එකතු කරොත් වාට එන 150ක් කොයි පැත්තටද වම් අත පැත්තට මේ පැත්තට හරි නේද ඉවරයි කියලා හිතනවා දැන් මාතෘකාව දාගන්න ඉවරයි නම් හැමෝම ටග්ගාල මාතෘකාව දාගන්න ඉක්මනට දාගන්න මාතෘකාව ඉක්මනට මාතෘකාව දාගන්න හරි ඉක්මනට මාතෘකාව දාගන්න හැමෝම සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය සමාන්තර විරුද්ධ දිශාවන් වල ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය සමාන්තර විරුද්ධ දිශාවන් වල ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය ආවන්න බලන්න මේ විරුද්ධ දිශාවන් වලට බල දෙකක් ක්‍රියාත්මක වුණොත් මෙහෙමයි ක්‍රියාත්මක වුණා කියලා දැන් ඔන්න නිව්ටන් 10යි මේ විදිහට නිව්ටන් 20යි ක්‍රියාත්මක වුණා කියලා දැන් මේ දෙන්න සංප්‍රයුක්තය කොහොමද වෙන්නේ කො කියන්න බලන්න කොහොමද වෙන්නේ මේ දෙන්න සංප්‍රයුක්තය වැඩි බලයෙන් අඩු බලය අඩු ඔව් වැඩි බලයෙන් අඩු බලය අඩු කරලා වැඩි බලයෙන් අඩු බලය අඩු කරනවා. ඔව් වැඩි බලයෙන් අඩු බලය අඩු කරලා ආලියා ගන්න මෙන්න මෙහෙම නීති අංක 4 නීති අංක 4 නීති 4 ලියා ගන්න නීති 4 කියලා ලියන්න නීති අංක 4 ලියා ගන්න මෙහෙම සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය සොයනුයේ වැඩි බලය හා අඩු බලය අතර වෙනසෙනි වැඩි බලය හා අඩු බලය අතර වෙනසෙනි වැඩි බලය හා අඩු බලය අතර වෙනසෙනි හරි නේද හරි සමාන්තර විරුද්ධ දිශාවන් වලට ක්‍රියාත්මක වන බල දෙකක සංප්‍රයුක්තය සොයනුයේ වැඩි බලය හා අඩු බලය අතර වෙනසෙනි හරි නේද ඔන්න එහෙනම් මම පළවෙනි ගාන කියලා දීලා දෙන්නම් ගණන් ටිකක් ටක් ගාලා හදමු ඊට පස්සේ මිශ්‍ර අභ්‍යාස දෙන්න තියෙනවා මේකේ හරි මෙයා මෙහෙට මෙයා මෙහෙට මෙයා නිව්ටන් 10යි මෙයා නිව්ටන් 30යි එහෙනම් කොහොමද වෙන්නේ සංප්‍රයුක්ත බලය හොයන්නේ වැඩි බලයෙන් අඩු බලය අඩු කරලා 30න් 10ක් අඩු කරන්න. එතකොට එනවා කියද්ද 20ක් එනවනේ. සංප්‍රයුක්ත බලයේ දිශාව කොහෙටද? වැඩි බලයේ දිශාවටම තමයි ඈ. සංප්‍රයුක්ත බලයේ දිශාව වැඩි බලයේ දිශාවට. අර කලින් කිව්වා වගේ. වැඩි බලයේ දිශාව. හරිනේ? උඩින් ලියා ගන්න ළමයි සැලකිය යුතුයි කියලා දාලා ඔය එතන නීති ලිව්ව තැනට සැලකිය යුතුයි කියලා දාලා ලියන්න. සැලකිය යුතුයි සංප්‍රයුක්ත බලයේ දිශාව වැඩි බලයේ දිශාව වේ. සැලකිය යුතුයි සංප්‍රයුක්ත බලයේ දිශාව වැඩි බලයේ දිශාව වේ. ඔය විදිහට ලියන්න. සංප්‍රයුක්ත බලයේ දිශාව වැඩි බලයේ දිශාව වේ. එහෙම ලියන්න. ආවන මම දැන් ගණන් ටික දෙනවා. ඔයගොල්ලෝ ටට්ටක් ගාලා හදන්න.
ටක් ගාලා හදමු. ටක් ගාලා හදමු. ටක් ගාලා හදලා දුස්සන්නේ. අනේ කෙනෙක් ඉවරයි දැනටම. මොන 7 දෙනෙක් ඉවරයි. පාලොස් දෙනෙක් ඉවරයි. 15 දෙනෙක් ඉවරයි. 16 දෙනෙක් ඉවරයි. මං කරන්න ඉක්මන් කරන්න. ඔන්න 20ක් ඉවරයි ඈ. ඔන්න 25ක් ඉවරයි 25ක් ඉවරයි 26ක් ඉවරයි ඔන්න 28 29යි 29යි තාම 29යි 30ක් හරි එන බලමු දෙන්නම් ඈ අන්න බලමු මේ දෙන්න විරුද්ධ දිශාවන් වල ක්‍රියාත්මක වෙන්නේ මෙයා මෙහෙට වැඩි බලය කවුද 15 15න් 7ක් අඩු කරන්න 15න් 7ක් අඩු කරන්න. එතකොට 8ක් එනවා නිව්ටන්. වැඩි බලය කොයි පැත්තරද? වම් අත පැත්තට මගේ වම් අත පැත්තට. එහෙනම් සංප්‍රයුක්ත බලයේ දිශාවත් ඒ පැත්තට. මේක කොහොමද යන්නේ? මෙතන 25 නිව්ටන් නේ. වැඩි බලයේ දිශාව වැඩි බලය මේක අඩු බලය මේක 25න් 9ක් අඩු කරන්න. සමානයි 16ක් එනවා. 16යි නිව්ටන් කාගේ පැත්තරද? 25යි නිව්ටන් පැත්තට මේ පැත්තට. දකුණු අත පැත්තට මගේ. මගේ දකුණු අත පැත්තට තමයි සංප්‍රයුක්ත බලය. මේකේ කොහොමද? වැඩි බලයෙන් අඩු බලය අඩු කරන්න. වැඩි බලය 19 අඩු බලය 17. 19න් 17ක් අඩු කරන්න. එතකොට අපිට එනවා නිව්ටන් 2ක් කියලා. වැඩි බලය කොයි පැත්තටද? මෙන්න වැඩි බලය පැත්ත. මේ පැත්තට වැඩි බලය. එහෙනම් නිව්ටන් 2යි. මේ පැත්තට. හරි නේද? දාගන්න මිශ්‍ර අභ්‍යාස කියලා. මිශ්‍ර අභ්‍යාස එක එක විදිහට දෙනවා ඒවයි. හරි නේද? මිශ්‍ර අභ්‍යාස කියලා දාගන්න අන්තිම වතාවට. තව තියෙනවා ඈ තව තියෙනවා අර දොඹ කරේ ගණන් ඒවා හදන්නත් තියෙනවා. දොඹ කරේ ගණන් එහෙම හදන්නත් තියෙනවා අපිට. ප්ලේන් එකේ ගණන් දොඹ කරේ ගණන් එක එක ඒවා තියෙනවා. හරි මේ ටික ලියලා ඉවරයි නේද? මම අහනවා. ඔන්න මිශ්‍ර අභ්‍යාස ටික මම දෙන්න යන්නේ දැන් ඈ. ඔන්න මිශ්‍ර අභ්‍යාස දෙන්න යන්නේ. හරි. ඔන්න පළවෙනි ගාන. මිශ්‍ර අභ්‍යාස කියන එකේ තේරුම තමයි මම මෙච්චර වෙලා ඔයාලට උගන්වපු ඒවා ඔක්කොම එකට එකතු කරලා දැන් දෙන්නේ. මම මෙච්චර වෙලා ඔයාලට උගන්වපුවා මෙහෙම තියෙන ඒවා මතකයිනේ? මෙහෙම තියෙන ඒවා. හරි? 5යි නිව්ටන් 10යි නිව්ටන් ආයි මෙතනට දාන්න 7යි නිව්ටන්. හරි මම මේක කියලා දෙන්න අහගෙන ඉන්න. මේකේ සංප්‍රයුක්ත බලය හොයන්න ඕනේ. ඔන්න අහගෙන ඉන්න. මේවා මිශ්‍ර අභ්‍යාස. මේකක සංප්‍රයුක්ත බලය හොයන විදිහ අහගෙන ඉන්න. හැමෝම අහන්නේ. ළමයි මුලින්ම කරන්න ඕනේ පැති දෙක දිහා සලකන්න. මේක පැත්තක් මේ අනිත් පැත්ත. ඔයාලට S2 බලපු ගමන් තේරෙනව නේද? වැඩි බලය තියෙන්නේ මොනවද? දැන් ඔයාලා බලන්න ළමයි මේ දෙන්නට දෙන්න සමාන්තර බල දෙකක්. හැබැයි ඒ දෙන්න එකතු වෙලා හැදෙන තනි බලය තියෙන ඒක නිව්ටන් 15යිනේ. එකම දිශාවට ක්‍රියාත්මක වෙන්නේ නේද? මේ දෙන්න එකතු වෙලා හැදෙන තනි බලය තියෙන ඒක නිව්ටන් 15යිනේ. ඒ බලය ඒ නිව්ටන් 15 මෙයාට වඩා වැඩි නේද? එයාම කියන්නේ තේරුණාද? එහෙනම් මේ දෙන්න විරුද්ධ දිශාවන් වල ක්‍රියාත්මක වෙන බල දෙකන්නේ. එහෙනම් මේ වැඩි බලය මේ පැත්තරනේ. මේකෙන් මේක අඩු කරන්න ඕනේ. මේකෙන් මේක අඩු කරන්න විරුද්ධ දිශාවන් වල ක්‍රියාත්මක වෙන එක. බලන්න මෙතන නීති කිහිපයක් මේ දීලා තියෙන්නේ. එහෙම නේද? සමාන්තර බල දෙකක් මේ බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර එකම දිශාවට ක්‍රියාත්මක වෙන බල දෙකක සංප්‍රයුක්තය හොයන්න තියෙනවා. ඒ වගේම ඒකරේඛීය විරුද්ධ දිශාවන් වල බල දෙකක සංප්‍රයුක්තය හොයන්නත් පුළුවන්. ඒකත් තියෙනවා. මේක එකපාරින්ම හොයන්න තියෙන්නේ දැන්. අහගෙන ඉන්න හොයන විදිය. සංප්‍රයුක්ත බලය හොයන විදිය. මුලින්ම මේ දෙන්න එකතු කරන්න. එකම දිශාවට මේ දෙන්න 5යි ධන 10යි. ආම එකතු කරා. පස්සේ මොකද කරන්නේ? මේ දෙන්නගේ එකතුව අඩු කරන්න මෙයාගේ අගෙන් 7න් අඩු කරන්න. දැන් කරමු. වරහන් ඇතුළ සුළු කරගන්න. 15යි 7යි. 15න් 7ක් අඩු කරන්න.
නිව්ටන් 8යි. දිශාව මොකද්ද? මේ තියෙන්නේ වැඩි බලය මේ පැත්තට දකුණු අත පැත්තට. ඔන්න මිශ්‍ර අභ්‍යාසය දැක්කද? ඔය විදිහට. ටක් ගාලා හදමු තව ගානක් දෙන්නම් ඉක්මනට හදමු. ටක් ගාලා හදමු. හරි. සම්ප්‍රයුක්තය හොයන්න ටක් ගාලා. ඔයාලා තේරුම් ගන්න කොයි පැත්තද වැඩි බලය තියෙන්නේ මේ දෙක මනෝමයෙන් එකතු කරලා බලන්න කොයි පැත්තද වැඩි බලය තියෙන්නේ මේ පැත්තද නැත්නම් මේ දෙන්න එකතුවද කියලා බලන්න වැඩි බලය. වැඩි බලයෙන් අඩු බලය ඊට පස්සේ අඩු කරන්න. එහෙම කරන්න. ටක් ගාලා කරලා තුස්සන්න. ටක් ගාලා කරලා තුස්සන්න. මොන 4යි 5ක් ඉවරයි. කොළොස් දෙනෙක් ඉවරයි 17 දෙනෙක් ඉවරයි 23 දෙනෙක් ඉවරයි 26 දෙනෙක් ඉවරයි 26 දෙනා ඉක්මන් කරන්න අනිත් අය 28 දෙනා 29 දෙනා 31ක් හරි දැන් බලමු අපි දැන් මනෝමය සුළු කරගන්න කවුද වැඩි බලය කියලා 30යි 25යි 55යි මෙයා 50නේ වැඩි බලය මේක එහෙනම් වැඩි බලය මේකනේ අර විදිහට කරන්න එහෙනම් 30 ධන 25 අඩු කිරීම මේ පැත්ත අඩු කිරීම හරි 30යි 25යි එකතු කරන්න 55යි අඩු කරන්න 50යි එතකොට අපිට එනවා නිව්ටන් 5ක් කියලා එනවනේ කොයි පැත්තටද වම් අත පැත්තට මගේ වම් අත පැත්තට මේ පැත්තට හරි ඔන්න තව ගානක් දෙනවා ටක් ගාලා බලන්න ටක් ගාලා කරමු තව ගණන් ටිකක් දෙනවා හරි දැන් ඔයාලා කරන්න ඕනේ සම්ප්‍රයුක්ත බලය හොයන්න ඕනේ හතරවෙනි එක ඊළඟට ඔන්න බල තුනක් දීලා දෙනවා දැන් 2යි 3යි 4යි හරි ඊට පස්සේ නිව්ටන් 6යි නිව්ටන් 4යි හරි මේකෙත් සම්ප්‍රයුක්ත බලය හොයන්න ඊට පස්සේ තව එකක් දෙනවා මම අර මම කියපු විදිහට බලන්න වැඩි බලයේ දිශාව මොන පැත්තටද කියලා මනෝමයෙන් සුළු කරලා බලන්න. එතකොට ඒකෙන් අරක අඩු බලය අඩු කරන්න. එතකොට හරි. හරි ටක් ගාලා හදලා තුස්සන්න නේ ඔව් කියන්න හතරවෙනි එකේ මේ 3යිෙන්ද තියෙන්නේ 5යිෙන් ඔව් 3යිෙන් තියෙන්නේ මෙතන නේද ඔව් සර් මෙතන 3යිෙන් තියෙන්නේ හරි සර් ටක් ගාලා හදලා තුස්සන්න සර් ඔව් කියන්න එතකොට ඔය තුන්වෙනි එකේ ඒ දෙපැත්ත දෙක එකතු කළා පස්සේ ඒ මේ අගයන් දෙක එකතු කරනවද? අන්න හරි. මේ දෙක එකතු කරන්න. දැන් අපි හිතමු මනෝමය සුළු කරගන්න. මෙයාගේ අගය කීයද 12යිනේ. මෙයාගේ අගය කීයද 8යිනේ. එහෙනම් ඔයාලට තේරෙනවා මේ 12 අගයේ පැත්ත තමයි වැඩි පැත්ත. එහෙනම් 10 ධන 2 වරහණක් දැම්ම අඩු කිරීම 5 ධන 3 වරහණක් දැම්ම. ඒ විදිහට වරහණ සුළු කරලා හදන්න. තේරුණානේ මං කියන එක? හරි එහෙනම් බලමු අපි මේක ගන්න කොහොමද ගන්නෙ වැඩි බලය මනෝමය සුළු කරගන්න මනෝමයෙන් බලන්න මේ 10යි 2යි 12යි මේකේ 8යි එහෙනම් අපි දන්නවා වැඩි බලයේ පැත්ත මේ පැත්ත කියලා එහෙනම් 10 ධන 2 අඩු කිරීම 5 ධන 3 නැත්නම් 3 ධන 5 ඕන එක
හරි 10 ධන 2 12යි 5 ධන 3 8යි 12න් 8ක් අඩු කරාම 4යි වැඩි බලයේ දිශාව මොන පැත්තටද මේ පැත්තට දකුණු අත පැත්තට මගේ මේ පැත්තට දැන් මේකේ බලන්න මනෝමය සුළු කරගමු 4යි 3යි 7යි 7යි 2යි 7යි 2යි අපිට කීයක් එනවා 9ක් එනවා මේකේ බලන්න 6යි 4යි 10ක් එනවා මේ පැත්තට තමයි වැඩි බලය තියෙන්නේ මේ පැත්තට තමයි වැඩි බලය තියෙන්නේ එහෙනම් 6 ධන 4 එකෙන් අඩු කරන්න ඕනේ කීයද වරාණක් දැම්ම 2 ධන 3 ධන 4 6 ධන 4 10යි අඩු කිරීම මේ ටික ඔක්කොම එකතු කරාම අපිට එනවා 9ක් නිව්ටන් එකක් එනවා කොයි පැත්තටද මේ පැත්තට එනවා දකුණු අත පැත්තට දැන් මේක බලන්න මේක එකතු කරලා බලන්න 5යි 1යි 6ක් එනවනේ එහෙනම් මේ බල දෙකේ එකතුව වැඩි මෙයාට වඩා එහෙනම් මෙතන 6ක් එනවා 5 ධන 1 අඩු කිරීම කීයද 4 5 ධන 1 6යි 6න් 4ක් අඩු කරන්න දෙකක් එනවා කොයි පැත්තටද මගේ දකුණු අත පැත්තට මේ හිතල දෙක දින්නේ දකුණු අත පැත්තටනේ දකුණු අත පැත්තට හරි නේද ඔය විදිහට එනවා මං හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා හරි නේද හරි හරි මම දැන් ඔයාලට කියලා දෙනවා ඊළඟ જાතිය තව જાතියක් අන්තිම වතාවට තව තියෙනවා මම අර දොඹ කරේ ගණන් එහෙම තියෙනවනේ පොඩ්ඩක් අහගෙන ඉන්න හැමෝම මම උඩ එක මකනවා ලියාගන්න මෙහෙම ආනත බල දෙකක සංප්‍රයුක්තය ආනත බල දෙකක සංප්‍රයුක්තය හරි මෙන්න බලා ගන්න ආනත බල දෙකක් ඕම තියෙනවා මෙහෙම එකක් තියෙනවා එකක් මෙහෙට ක්‍රියාත්මක වෙනවා අනිත් එක මෙහෙට ක්‍රියාත්මක වෙනවා හරි අනිත් එක මෙහෙට ක්‍රියාත්මක වෙනවා එක බලයක් මෙහෙට අපි හිතමු මේක p බලය කියලා p බලය මේක q බලය කියලා හිතන්න මේ දෙන්න ආනතයි දෙන්නට දෙන්න ආනතයි මේ දෙන්න සංප්‍රයුක්තය හොයන්න කියලා කියනවා හරි ඔයාලා හිතන්නේ සංප්‍රයුක්තය කොහෙට වගේ තියෙයිද ගෙස් කරන්න p බලය පැත්තට තියෙයිද p බලය පැත්තට තියෙයිද ඔය දෙක එහෙම නැත්නම් q බලය පැත්තට තියෙයිද PQ බල දෙකේ විරුද්ධ දිශාවට. PQ බල දෙකේ විරුද්ධ දිශාවන් වලටද ඔය දෙක මැද්ද දිශාවට දැන් මෙහෙම හිතන්නකෝ කැටපෝල් එකක් ගන්න කැටපෝලයක් ගන්න ඉන්න කැටපෝලයක් හරි ඔන්න කැටපෝලයක් තියෙනවා මේකේ මම ගලක් මෙහෙම විසික් කරනවා එතකොට බල දෙක තියෙන ආනතව නේද මේ එතකොට බල දෙක ආනතව තිබ්බට ගල යන්නේ කොයි පැත්තෙන්ද ඒ දෙක අතර මැද්දෙන් නේද යන්නේ එහෙම නේද ඒ දෙක අතර මැද්දෙන් නේද යන්නේ ළමයි ඒ දෙක අතර මැද්දෙන් යන්නේ එහෙනම් සංප්‍රයුක්ත බලය තියෙන්නේ කොයි පැත්තටද මේ දෙන්නගේ අතර මැද දිශාවකින් තමයි තියෙන්නේ හැබැයි මතක තියාගන්න p බලයයි q බලයයි සමානයි නම් p බලයයි q බලයයි අපි හිතමු මෙයා නිව්ටන් 10යි මෙයත් නිව්ටන් 10යි කියලා හිතමුකෝ එහෙනම් ළමයි මේ බල දෙකේ හරියටම සමච්ඡේදනය වෙන පැත්තෙන් තමයි යන්නේ හරියටම සමච්ඡේදනය කරලා තමයි යන්නේ මං කියන එක තේරුණාද දැන් ඔයාලා හිතන්න මම මෙහෙම අවස්ථා තුනක් දෙන්නම්කෝ මම රූප තුනක් අඳිනවා ඔන්න අවස්ථා තුනක් දෙනවා අවස්ථා තුනක් දෙනවා අහගෙන ඉන්න හරිද මුලින් අපි මේක ලියාගෙන ඉමු පොඩ්ඩක් මේක පොඩ්ඩක් ලියාගෙන ඉමු මෙන්න PQ කියලා පොඩ්ඩක් ඇඳගෙන ඉන්න PQ කියලා ඇඳගෙන ඉන්න ටක් ගාලා ඇඳගෙන මම මේ අවස්ථා තුන ගැන කියලා දෙන්නම් ටක් ගාලා ඇඳගන්න හරි නේද ලියාගන්න මෙහෙම තරු ලකුණක් දාලා p හා q ලෙස බල දෙකක් ආනත බල දෙකක් පවතී
P හා Q ලෙස ආනත බල දෙකක් පවතී. 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 ලියන්න. එහි සංප්‍රයුක්තය එහි සංප්‍රයුක්තය එහි සංප්‍රයුක්තය එහි සංප්‍රයුක්තය වරහන් ඇතුලේ කැපිටල් R කියලා ලියන්න. වරහන් ඇතුලේ කැපිටල් R. එහි සංප්‍රයුක්තය P හා Q බල දෙකේ P හා Q බල දෙකේ P හා Q බල දෙකේ අතරමැදි දිශාවකින් පවතී. P හා Q බල දෙකේ අතරමැදි දිශාවකින් පවතී. P හා Q බල දෙකේ අතරමැදි දිශාවකින් පවතී. හරි. ඔන්න මම අවස්ථා තුනක් දැන් ඔයාලට කියලා දෙනවා ඈ. මෙහෙම ගහගන්න පොඩි වගුවක් වගේ එකක්. වගුවක් වගේ එකක් ගහගන්න. කොටස් තුනකට සමාන කොටස් තුනකට බෙදන්න. බෙදලා මෙහෙම එකක් අඳින්න. මේක මෙහෙම මේක මෙහෙම මෙතනට නිව්ටන් 10යි ආයි මෙතනට නිව්ටන් 10යි. ආයි මෙතනටත් එහෙම එකක් අඳින්න. මෙහෙම එකයි මෙහෙම එකයි මෙතනට නිව්ටන් 5යි මෙතනට නිව්ටන් 10යි. තව එකක් කොයි විදිහටම අඳින්න මෙහෙමයි මෙහෙමයි මෙතනට නිව්ටන් 10යි මෙතනට නිව්ටන් 5යි. ඔය විදිහට අඳින්න. ආනත බල දෙකක් ඈ. ආනත බල. අන්න ඒකේ සංප්‍රයුක්තයේ දිශාව දැන් ඔයාලට තීරණය කරන්න තියෙනවා. සංප්‍රයුක්තයේ දිශාව අහගෙන ඉන්නේ නං ඈ. ඔන්න අහගෙන ඉන්න මේ. හොඳට අහගෙන ඉන්න. දැන් මේ දෙන සමානයි නේද? මේ හැම කෙනාම ක්‍රියාත්මක වෙන ළමයි මේ දෙන්නගේ අතරමැද දිශාවකින්. අතරමැද දිශාවකින්. මෙයාත් අතරමැද දිශාවකින්. හැබැයි මෙහෙමයි ඈ හොඳට අහගෙන ඉන්න. මෙයා නිව්ටන් 10 මෙයා නිව්ටන් 10 නේ බල දෙක සමානයි නේද? එහෙනම් හරියටම මේ දෙන සමච්ඡේදනය වෙන තැනකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරියටම සමානව මේ දෙන්න අපි බෙදුවොත් එහෙම කොටස් දෙකකට මෙන්න මේ හරියටම මෙන්න මෙතනින් මේ වගේ තැනකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරියටම මැද්දෙන්. තේරුණාද මං කියන්නේ? හරියටම මේ වගේ තැනකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔහොම. ඔය වගේ තැනකින්. හරියටම මැද්දෙන් ඈ හරියටම මැද්දෙන් ඇඳ ගන්න. හරියටම මැද්දෙන් ඇඳ ගන්න. හරි. දැන් මේක කියලා හිතන්න. දැන් මේකේ බලයට වඩා මේකේ බලය වැඩි. එතකොට සංප්‍රයුක්ත බලය පොඩ්ඩක් මොකද වෙන්නේ? මෙයාගේ පැත්තට හැරෙනවා. වැඩි බලයේ පැත්තට හැරෙනවා. ඔන්න ඔය විදියට. පොඩ්ඩක් හැරෙනවා වැඩි බලයේ පැත්තට. R කියලා දාගන්න. වැඩි බලයේ පැත්තට පොඩ්ඩක් හැරෙනවා. දැන් මේක බලන්න. මේක බලන්න. එතකොට සංප්‍රයුක්ත බලයනේ. සංප්‍රයුක්ත බලයේ වැඩි බලයේ පැත්තට පොඩ්ඩක් හැරෙනවා ඔය විදියට. ඔය විදියට වැඩි බලයේ පැත්තට පොඩ්ඩක් හැරෙනවා. හරි. 8ක් ගාලා දාගන්න ඒක. ඔය විදිහට පොඩ්ඩක් හැරලා ගමන් කරනවා වැඩි බලයේ පැත්තට. ඉවරද? හරිද ඉවරද? ඉවර නම් දාගන්න. ආනත බල දෙකක සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන අවස්ථා. ආනත බල දෙකක සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන අවස්ථා. ආනත බල දෙකක සංප්‍රයුක්තය ක්‍රියාත්මක වන අවස්ථා. පළවෙනි අවස්ථාව ලියන්න. කැටපෝලයකින් ගලක් විදීම. කැටපෝලයකින් ගලක් විදීම. අඳිමු කැටපෝලයක්. ලස්සනට ඇඳගන්න එක. කැටපෝලයක් කොහොම ඇඳගන්න. විභාගෙට මේකේ බල ලකුණු කරන්න කියලා එයි ඈ. මේකේ බල ලකුණු කරන්න කියලා ගෙයි. මෙහෙම තියෙනවා. ඔහොම තියෙනවා. ඒතර මේක අපි මෙහෙම ඇද්දාම ඔහොම ඇද්දාම ඔහොමනේ තියෙන්නේ. හරි. ඔය විදිහින් අදින්නේ. එතකොට බල දෙක ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔහොම. ඔහොම තමයි බල දෙක ක්‍රියාත්මක වෙන්නේ. ගල යන්නේ කොහොමද? මේ දෙන්න අතරමැද දිශාවකින්. තේරුණාද මං කියන්නේ? මේ දෙන්න අතරමැද දිශාවකින් යන්නේ. වෙන පෑනකින් ඇඳ ගන්න එක. ඒක එහෙම තියෙනවා වෙන පෑනකින් ඇඳ ගන්න.
මේ දෙන අතරමැද දිශාවකින් ගලය යනවා කියලා ඔහොම අතරමැද දිශාවකින් ඇඳ ගන්න. හරි. එතකොට මෙතනින් සමාන බල දෙකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරියටම අතරමැද දිශාවකින් යන්නේ. මේ දෙන මෙතන සමාන බල දෙකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි FF කියලා දාමු. මේ පැත්තට F, මේ පැත්තට F. එතකොට මේ දෙන අතරමැද දිශාවකින් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක තමයි සංප්‍රයුක්ත බලය R එක. සංප්‍රයුක්ත බලය. ඔය විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරියට මැද්දේ. ඔන්න මම දෙවෙනි එක මම කියලා දෙන්නම්. දෙවෙනි එක අහගන්න දුන්නක ක්‍රියාත්මක වෙන්නේ තෝකම තමයි. දුන්නකින් දුන්නක ක්‍රියාව. දුන්නක ක්‍රියාව. දුන්නක් ගන්න. මම පොඩ්ඩක් මෙතනින් අඳින්නම් ඈ. දැන් ඔහොමනේ තියෙන්නේ දුන්න. මෙහෙම ඇවිල්ලා ඔය විදිහනේ තියෙන්නේ. ඔය විදිහට තියෙන්නේ. එතකොට දුන්නෙන් මෙන්න මෙහෙම අදිනවා කියලා හිතන්න. ඔහොම අදිනවා විදින්න. මෙහෙම දුන්නෙන් අදිනකොට දැන් මෙතන තියෙන ඊතලය. මෙතන තියෙන ඊතලය. ඔහොම ඊතලයේ තියෙනවා. හරි. හරියටම අඳින්න ඕගොල්ලෝ ගාන්ට. එතකොට මේ පැත්තට තමයි අර බල දෙක තියෙන්නේ. ඒ බල දෙක ක්‍රියාත්මක වෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තට. සමාන බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. සමාන බල දෙකක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට තමයි මේක හරියටම කෙලින් ගිහලා වදින්නේ. එකක් හරි ඇදේට ක්‍රියාත්මක වුණොත් මේක යන්නේ ඇදේට. තේරුණාද මං කියන එක? එතකොට මේ පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? අර සංප්‍රයුක්ත බලය R එක. R සංප්‍රයුක්ත බලය. මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. හරි. තුන්වෙනි එක ලියා ගන්න. ඕක ඉවර නම් තුන්වෙනි එක ලියා ගන්න. ටක් ගාලා. බෝට්ටු දෙකකින් යමක් ඇදගෙන යාම. ඇදගෙන යාම. ඒ කියන්නේ කොහොමද දන්නවද? දැන් මේ තියෙන්නේ මුහුද කියලා හිතන්න මොකක් හරි අපි මොකක් හරි ගඟක් හරි මොකක් හරි කියලා හිතන්න. එකක් මෙතනට ගැට ගහනවා. මෙතන බෝට්ටුව එක බෝට්ටුවක් තියෙනවා. ඔය විදියට තියෙන එක බෝට්ටුවක්. අනිත් බෝට්ටුව මෙහෙම. ඔය විදියට තියෙනවා. හරි. එතකොට බෝට්ටු දෙක චලනය වෙනවා මෙන්න මේ අතට. නිකන් මේ ඇදේට වගේ. මෙහෙම චලනය වෙනවා. දෙන්නම සමාන බල යොදන්නේ F සමාන බල යොදන්නේ. හැබැයි මේක චලනය වෙනවා කොහෙටද? ඊතලේ දාන්න මේ පැත්තට. මෙහෙම දාන්න R බලය සංප්‍රයුක්තය. R සංප්‍රයුක්තය. හරි නේද? මේ තමයි මෙව එක. මේ තියෙන බෝට්ටු දෙක. ඔවා තමයි MCQ වලට අහනවා ඈ. ඔය MCQ වලට මේ අහනවා නිවැරදි බල සටහන මොකක්ද කියලා. ටක් ගාලා පුළුවන් වෙන්න ඕනේ. ඔයගේ ඒවා අහනවා. ඔය හොඳට පාඩම් කරලා පුරුදු වෙන්න. හරි. හරි. දැන් ළමයි 8යි වෙලාව. අපි ආයි ලබන සතිය ඉතුරු ටික කරමු. ලබන සතියේ සංප්‍රයුක්ත බල ඉවරයි. අපි බල සමතුලිතතාව පාඩම පටන් ගමු ඊට පස්සේ ඈ. දැන් ටියුට් එක මම දෙනවා. තාම හදන ගමන් ඉන්නේ ඈ. හදපු ගමන් ටක් ගාලා දෙනවා. හදපු ගමන් ටක් ගාලා දෙනවා ඒක ඈ. හරි. මේ ලබන සතිය අපි බල සමතුලිතතාව පාඩම පටන් ගමු. හරි. ඒක පටන් ගමු. මේක ඉවරෙච්ච ගමන් ටක් ගාලා. බල සමතුලිතතාව කියන්නේ චූටි පාඩමක්. ටක් ගාලා පටන් ගමු ඒකත් ඈ. එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න හොඳට පාඩම් කරන්න. ඒතර 10 වසරේගේ එක්සෑම් එකට මම බල සමතුලිතතාව පාඩමක් දෙයි ඈ. මම කරන පාඩම් වෙනකන් දෙනවා. හොඳට පාඩම් කරගෙන යන්න. අද වෙනකන් අද මේ කරපු ටික සුපිරියට පාඩම් කරගන්න. අද කරපු ටික ඔය මගේ රෙකෝඩ් එකේ මොන්න පොඩ්ඩක් ඉල්ල ගන්න. හරිද? මේ සමහර අයට මට මැසේජ් දාන්න දැන් මට මේ පොඩ්ඩක් රිප්ලයි කරන්න බැරි වෙන්නේ නැති මම මේ දවස් ටික පොඩ්ඩක් අර මේ පොඩ්ඩක් බිසි ඔයගොල්ලෝ ටියුට් එහෙම හදනවනේ. ටොයිට් එක ටයිප් කරන කට්ටියගේ මැසේජ් ඒවා මේ බලනවා චෙක් කරන්න කියනවා අරව කරන්න කියනවා මේවා කරන්න කියනවා එපා වෙලා තියෙන්නේ දැන්. හරි. ඒගොල්ලොන්ගේ මේ දැන් මේක දාලා චෙක් කරන්න කියනවා එකින් එක චෙක් කරන්න ඕනේ උන්ගේ ඒවා. ඒ අතරේ ඔයගොල්ලන්ගේ එක එක ගෙදර වැඩ බලන්නත් ඕනේ. හරි. හරි. එහෙනම් අපි අදට නතර කරමු එහෙනම්. මේ ටික හොඳට පාඩම් කරගන්න. ලබන සතියේ කතා කරනවා කප්පියෙන් සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන ඒවා තියෙනවා. ඊට පස්සේ රොකට් එකේ ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලය දෙනවා. හාස්කූරක සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන විදිහ.
ඊට පස්සේ තව තියෙනවා ගුවන් යානයක සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක කරන විදිය. තව අපි කතා කරොත් ගොඩක් ඒවා තියෙනවා. අර මේ බෝලේ ඉන්ස්වින් එක අර අපි තව පොඩ්ඩක් ඉවරයි. චුට්ටක් ඉන්න. තව පොඩ්ඩෙන් ඉවරයි. වයර් එක පැටලුණානේ. හරි අහගෙන ඉන්න. අර මේ ඒක පොඩ්ඩක් මට කියන්න දෙනවා. අහගෙන ඉන්න යන්න කලින් අහගෙන ඉන්න. මම 11 වසරේ එක්සෑම් එකකට දුන්නා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඒක පොඩ්ඩක් මට කියන්නත් තියෙනවා. එක්සෑම් එකකට අර සම්ප්‍රයුක්ත බලය හොයන්න දුන්නා මම ක්‍රිකට් මැච් එකක ප්‍රශ්නයක්. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දුන්නා පිච් එකකට විකට් තුනක් මෙහෙම විකට් කෝරු තුනක්. ඕගොල්ලෝ මැච් එකක් බලද්දි දැකලා ඇති. මෙන්න මෙහෙම බෝල් එනවා. මෙහෙම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා වදිනවා බෝලේ. දැකලා ඇති. තව සමහර බෝල් දැකලා ඇති මෙන්න මෙහෙම යනවා. අවුට් ස්විං වෙනවා. මෙහෙම ගිහලා ඔහොම යනවා. ඒ හුලකට යනව නෙමෙයි ළමයි. ඒ අර විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. මේ ඒක ඇත්තටම හොඳටම කතා කරන්නේ ඒ ලෙවල් වල බර්නුලි මූලධර්මය කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි කතා කරන්නේ. එතන සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි නේද? හරි. මේ එහෙම තමයි යන්නේ. මේ ඒක මම කියලා දෙන්නම් කොහොමද මේ වෙන්නේ කියලා. ඒ බෝලේ කොහොමද ඔය විදිහට ස්වින් වෙන්නේ? අර බෝලේ මේ පොඩ්ඩක් අර රළු කරාම එක පැත්තට රළු කරන්න ඕනේ. රළු කරාම තමයි එන්නේ බෝලේ රළු කරන්න හොඳ නැහැ. ඒක නීති විරෝධී වැඩක්. ඒ වුණාට මේ බෝලර්ස්ලා දන්නවා ඒගොල්ලෝ ඉන් ස්වින් කරන විදිහ අවුට් ස්වින් කරන විදිහ දන්නවා. හැම බෝල කෙනෙක්ම දන්නේ නැහැ. ඒක පුරුදු වෙන්න ඕනේ. බෝල් 1000ක් 2000ක් විතර දාලා පුරුදු වෙන්න ඕනේ. හරි? ඒකයි මම කියන්නේ. ඒකෙන් තමයි ඔය බැට්ස්මන්ලා ගොඩක් අහුවෙන්නේ. අහුවෙලා කෙලිම විකට් එකට. කෙලින්ම යන විකට් එක. ඒක හොයාගන්නත් බෑ ළමයි. කෙලින්ම යනවා ඉන් ස්වින් එක. ඔහොම යන විකට් එකට. හොයාගන්න බෑ. දාන්නේ මෙහෙම. මෙහෙම දාන්නේ. යන්නේ මෙහෙ. ඒක හොයාගන්නවත් බැට් එක උස්සලා ඉවරයි. අර මෙහෙම බැට් එක උස්සලා ඉවරයි. විකට් එක ගිහිලා ඇදලා ඉවරයි. අන්න එහෙම තියෙනවා. ඒක මම කියලා දෙන්නම් කොහොමද කියලා. හරි? හරි. එහෙනම් අපි අද නතර කරමු. හරි. මේ එහෙනම් හැමෝම රිව් වෙන්න. එහෙනම් good night. මේ අපි ආයි හම්බෙමු. ඉරිදට එන්න මේ අර ප්‍රවේණ විද්‍යාව ටික කරගන්න. ඒක ආයි කරනවා හරිද? ඔයාලට ආයි කරනව නැත්තේ නේ. ඔයාලට ඉරි සිකුරාදා ක්ලාස් එකේ ආයි කරනවා කොහොමද? හරි. එහෙනම් හැමෝම ලීව් වෙන්න. එහෙනම් good night. good night හරි good night. sir good night.